එහෙනම් ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම. හොඳයි. දැන් එහෙනම් අලුත් අවුරුද්දේ 2021 අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ අපි එකතු වෙලා මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව විෂය ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා එක්ක මම දැන් දවස් කීපයක් කටයුතු කරා. ඊළඟට ඔයගොල්ලෝ දැන් සමහර අය ඉන්නවා මුලින් ඉඳන්ම සම්බන්ධ වෙච්ච අය. තවත් කොටසක් ඉන්නවා අපි මේ අද ඉඳලා අද නෙමෙයි ගිය සතියේ ඉඳන් සම්බන්ධ වෙච්ච අය වගේ අපේ විවිධ මට්ටමේ අය ඉන්නවා. නමුත් මම උත්සාහ කරේ ඔයාලා ඔක්කොටම කොහොම හරි මේ යන වැඩසටහනට ඔයගොල්ලෝ ජොයින් කරගන්න. ඒ කියන්නේ මුලදී සම්බන්ධ නොවුනත් නැති සම්බන්ධ වුණත් ඔයගොල්ලන්ට මේකට ජොයින් වෙලා කරගෙන යන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මම හැමදාම ඔයගොල්ලන්ට කිව්වේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා අහන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න. පන්ති වෙලේ ඇහුවොත් ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. නමුත් කවුරුත් කතා කරේ නැහැ. කවුරුත් මැසේජ් දාලා තිබුණෙත් නැහැ ප්‍රශ්න තියෙනවා කියලා. මොකද හේතුව ඔයගොල්ලන්ට මං හිතන්නේ ප්‍රශ්න නැතුව ඇති. තාම ඉතින් අපි පටන් ගත්තම නේද? තව අලුත් නිර්මාණ කරන්න පටන් ගත්තේ නැහනේ. කොහොමදත් අපිට මුලින්ම තාම ඉගෙන ගන්න තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික කියන විෂය ඉගෙන ගන්නකොට ඉලෙක්ට්‍රොනික කියන විෂයට පාවිච්චි කරන උපාංග ගැන. දැන් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන උපාංග දෙකක් ගැන විතරයි හරියට. නේද? ප්‍රතිරෝධකයයි අනික මොකද්ද? දාරිත්‍රකයයි. දාරිත්‍රකය. මේ දෙක ගැන විතරයි අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අපිට තව ගොඩක් ඒවා ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් කියන්නේ අපිට මහා ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපි මූලිකව ඉලෙක්ට්‍රොනික සර්කිට් හදනකොට සර්කිට් හදන්න අවශ්‍ය කරන මූලික පරිපථ වලට අපි පාවිච්චි කරන ගැන තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. නිසා අපි ඊතුරු ඉලෙක්ට්‍රොනික උපාංග ගැන ටිකත් ඉගෙන ගන්න වෙනවා. හරිද? අපේ තාත්තත් මේ ඉලෙක්ට්‍රොනික වැඩ එහෙම කරලා තියෙනවා. එහෙම නැතිනම් කේසි ගැටලුවක් නැහැ. ඔයාලට ගොඩාක් උදව් ගන්න පුළුවන් තාත්තගෙන් නේ. මොකද එහෙම දන්න කෙනෙක් තාත්තලා දැන් රටේ ඉන්නේ. එහෙමද? අපිට ඇහෙන්නේ නැහනේ. මං කියන එක අනික් අයට ඇහෙනවද? මට ඇහෙනවා සර්. ඔව් ඒක එහෙනම් ඔයාලගේ පැත්තේ ප්‍රශ්නයක්. දැන් මම කියන එක අනික් අයට ඇහෙනවා. ඔයාට පුතා ඇහෙන්නේ නැත්තේ සමහරට ඔයාගේ උතන සිග්නල් ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් ඔයාගේ මේ නෑ සර් හරි මේ වහිනවා. වහින නිසා. එහෙම නැත්නම් ඔය පොඩක් වොලියුම් වැඩි කරගන්න බැයිද ඔයගොල්ලන්ගේ ඔය ස්පීකර්ස් වල? සද්ද වැඩි කරගන්න. උඩින්ම තියෙන්නේ සර්. 100. 100 උඩින්ම. ඉතින් මමත් මේ දැන් මීට වඩා දැම්මොත් එහෙම අපහැදිලි වෙනවා නේද? ഘോഷාවක් ඉන්න ගන්නව නේද? මම ගොඩක් වැඩි කරොත් මෙහෙන් සද්දේ. අනික් අයට ඇති වෙන්න ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. ඒ ඔයාලා පුතා ප්‍රශ්නයක් ඇති චුට්ටක් බලන්න. තව ටිකක් වැඩි කරගන්න බලන්න. මෙහෙමයි ගොඩක් වහිනවා නම් සමහරවිට ඉතින් අර වැස්සේ සද්දින්ද ඇහෙන්නේ නැතුව ඇති. නමුත් ඉතින් අපි බලමු. පුළුවන් තරම් පොඩ්ඩක් ලම් වෙනවා බලන්න. මොකක් කරලා ලැප්ටොප් වල වගේ නැතිනම් අර ස්පීකර් එක කුඩා නිසා ටිකක් ඇහෙනවා අඩු ගතියක් ඇති ඒකයි. හරි. ඉතින් ඔව් අපි කතා කරේ ඇත්තටම දැන් ගිය සතියේ කතා කරපු ඉලෙක්ට්‍රොනික උපකරණ දෙක ගැන ඕගොල්ලන්ට ගැටලු නැතුව ඇති කියලා මං හිතනවා. ගැටලු නැහැ නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද ගිය සතියේ අපි කතා කරපු ප්‍රතිරෝධකයයි දාරිත්‍රකයයි ගැන ප්‍රශ්න තියෙනවද ඔයාලට? නෑ සර් කිසිම ප්‍රශ්නයක් නෑ. තාම පැහැදිලි ඔයාලට. ඒවෙන් ඕන දෙයක් ඒ දෙක යොදාගෙන දැන් කරන්න පුළුවන්. හරි. ඔව් සර්. ඊට පස්සේ ගිය සතියේ ඕගොල්ලන්ට දුන්නා පොඩි ලිස්ට් එකක් දැම්ම පොඩි උපකරණ ටිකක් ගන්න කියලා. ඔව්. කියන්නේ සර් මේක මේ ප්‍රීසෙට් જાතියද? තව ටිකක් ලං කරන්න ඕනේ කැමරා එකට. පොඩ්ඩක් ඉන්න ඔයා මම පේන්න තු ගියා. කො බලන්න තව ටිකක් ලං කරන කැමරා එකට ඒක. පැහැදිලි නෑනේ මදි මට පේනවා. තව ටිකක් ලං කරන කැමරාවට ලං කරන්න එක බලන්න. ඔව් ප්‍රීසෙට් එකක්. ඔක ප්‍රීසෙට් වර්ගයක්. ඒ කියන්නේ ඔකත් විචාල්‍ය ප්‍රතිරෝධකයක්. ඔය තියෙන්නේ. සර් මේකට ට්‍රිමර් කියලා කියනවාද? ඔව් ට්‍රිමර් කියන්නේ ඔකට නෙවෙයි. ට්‍රිමර් කියලා කියන්නේ විචාල්‍ය දාරිත්‍රකයට. හොඳට මතක තියාගන්න. ප්‍රීසෙට් කියලා කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයට. ට්‍රිමර් කියලා කියන්නේ මොකේද? විචල්්‍ය දාරිත්‍රකයට. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ දාරිත්‍රකය ප්‍රතිරෝධකය කියලා කියන්නේ උපකරණ දෙකක්නේ. එතකොට දාරිත්‍රකයට කියන්නේ ට්‍රිමර් එක, ප්‍රතිරෝධකයට කියන්නේ ප්‍රීසෙට් එක. හැබැයි නිතර නිතර කරකවනව නෙමෙයි. අන්න ඒක ඔයාලා මතක තියාගන්න. ඔය ට්‍රිමර් කියන්නේ මේක මේ බල්බ් මේ අඩු වැඩි කරද්දි බල්බ් එක මේ අඩු වැඩි වුණානේ සර්.
නෑ එහෙම වෙනවා. නමුත් ඕක නිතර කරකවන්නේ නෑ. දැන් මෙහෙමනේ. ඕක එක්තරා විදිහකට අපි කරකවලා තිබ්බයින් පස්සේ ආයෙ වෙනස් කරන්නේ නෑ. දැන් සමහර දේවල් තියෙනවා අපි නිතර කරකවනවා. දැන් ඔයාලා හිතන්න උදාහරණයකට ගෙදර තියෙන ෆෑන් එක. ගෙදර තියෙන ෆෑන් එකේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක. ඒක උදේත් කරකවනවා, හවසත් කරකවනවා, ආයෙ නිදා ගන්න යනකොට ආයෙ වෙනස් කරනවා. ඔහොමනේ. ඒ වුණාට දැන් ඔයගොල්ලෝ හිතන්න ඔය ගෙදර බල්බ් එකක් සෙට් කරායින් පස්සේ ඔටෝ මොකක් හරි ඔන් ඔෆ් වෙන්නේ. ඒක හරියට ඒ අදාළ විදිහට කරකවලා තිබ්බයින් පස්සේ ආයෙ කරකවන්නේ නෑනේ. නේද? අන්න ඒ වගේ නිතර කරකවන්නේ නැති ඒවා හැමතිස්සෙම කරකවන්නේ නැති ඒවට තමයි ඔය ප්‍රීසෙට් කියන ඒවා දාන්නේ. ඒ කියන්නේ ඒවා මම බඩු සේරම ගත්තා. ඔව් රයිට් හරි. අපි දැන් ඒවා තියාගෙන අපි ඉස්සරහට බලමු ඒවා. හරි. මේවා තමයි බඩු ටික. එතකොට දැන් අපිට මේ ඒ වගේ උපකරණ ඕන වෙන්නේ නිතර කරකවන්නේ නැතුව එක මොහොතකදී අපි හරියට ඇඩ්ජස්ට් කරලා තිබ්බා ඊට පස්සේ ආයෙ වෙනස් කරන්නේ නැහැ. ඒවට තමයි ඔය ප්‍රීසෙට් කියන ඒවායි එක මොනවද? ට්‍රිමර් කියන ඒවායි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ට්‍රිමර් ප්‍රීසෙට් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ නිතර කරකවන්නේ නැති ඒවාට. නිතර කරකවන ඒවාට පාවිච්චි කරන්නේ වේරියබල් රෙසිස්ටර්ස්. අර මතකද ලොකු කූරක් තියෙන එකක් වෙන්නේ. අර මම මෙන්න මේ වගේ මේවා නිතර කරකවන ඒවා. මේවා උදේට හවසට වැඩ කරනකොට දවසට දෙතුන් සැරයක් එහෙම කරකවන්න පුළුවන්. නමුත් අරව එහෙම කරකවන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ ඒක තව ඕගොල්ලන්ට ඉස්සරහට එක එක සර්කිට්ස් හදනකොට ඕක අල්ලගන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි ඒ වගේ ගැටලු ඇති වෙනකොට අහන්න. ඒක හොඳයි ඈ. එහෙම අහන්න. හරි. එහෙනම් අද අපි ඊළඟ පාඩම පටන් ගමු. අද ඒක. අද මම මොනවද ඔයගොල්ලන්ට කියලා දෙනවා කිව්වේ? ලියාගත මාතෘකාව. මොනවා ගැනද? දාරිත්‍රක කේත ක්‍රම. ඔව් දාරිත්‍රික කේතකමේ කියලා දෙනවා කිව්වා. ඊට අමතරව විශේෂ පාඩමක් පටන් ගන්නවා කිව්වා. ඩයෝඩ්. දැන් මම දාරිත්‍රික කේත ඔයාලට එව්වනේ. මම දාරිත්‍රික කේතකම එදා එව්වනේ. මතකද? ඔයාලට මම එවපු අර WhatsApp එකේ දාරිත්‍රික ගැන පොඩි නෝට් එකක් කියලා තිබුණා නේද? ඒ නෝට් එකේ තියෙනවා දාරිත්‍රික කේතකමේ. තිබුණේ නැද්ද? ඒකේ තියෙනවනේ chart එකක්. මම එකක් එදා ඔයාලට පෙන්නුවනේ අරගෙන දාරිත්‍රිකේ කොහොමද අගේ හොයාගන්නේ කියලා හැම. ඒක උවයින් පස්සේ තමයි මම මාව ගෲප් එකට ජොයින් කරේ එන්න මට ඇවිල්ලා නැහැ. හරි. එහෙනම් ඔය පුතාට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ නේද? අනික් අයට ඒ ගැටලුවක් නැහැනේ. නෑ සර්. හරි. එහෙම පස්සේ ජොයින් වෙච්ච අයට මම අහපුව එවන්නම් ඒක. මොකද පස්සේ ජොයින් වුණාම අර කලින් එවපුවා පෙන්වන්නේ නැහනේ. මට ඒ හින්දා ඔයගොල්ලෝ අද ක්ලාස් එකේ වුණායින් පස්සේ ජොයින් වෙච්ච අය මැසේජ් එකක් දාන්න මට දාරිත්‍රික කෝඩින් එක එවන්න කියලා. හරිද? ඔව් ඊට පස්සේ මම ඕගොල්ලන්ට දාරිත්‍රික කෝඩ් එක එවන්නම්. එහෙම හම්බෙච්ච නැති අයට. අනික් අයට ප්‍රශ්නයක් නැහැ නේද? මම අනික් අයට ඒක කියලා දුන්නා. නමුත් ඔයාට පුතේ තේරෙන්නේ නැත්නම් මට ක්ලාස් එකෙන් මම පස්සේ ඔයාලට විනාඩි 5ක් 6ක් අරගෙන දැන් මේක පොදුවේ යන එකනේ. මම ඔයාලට ඒක පහපුව පැහැදිලි කරලා දෙන්නම්. කවුද පුතා ඔයා අද ජොයින් වුනේ? කලින් පස්සේ ජොයින් වෙච්ච කෙනා නම කියන්නකෝ. විහස් රූපසිංහ මම අද නෙමෙයි ජොයින් වුනේ අර යාරක දැම්මයින් පස්සේ තමයි මම ජොයින් වෙලා හරි. එතකොට ඔයා ඒක දැක්කේ නෑ. නෑ සර්. හරි මං එනම් ඔයාට එවන්නම්. ඔයාට මං එක දාන්න විහස්. ඔයා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මොකද මට නම්බර් එක පොඩ්ඩක් මෙතනින් හොයාගන්න බැරි වුණොත් ඒ නිසා මැසේජ් එකක් දාන්න. හරි. ඒ නිසා දැන් අද මම ඕගොල්ලන්ට කතා කරනවා කිව්වා අලුත් මාතෘකාවක්, අලුත් උපකරණයක්. ඒක අලුත් නෑ. ඉතින් ඕගොල්ලෝ දැන් දන්නවා ඒ උපකරණේ. මොකක්ද ඒකට කිව්වේ? ඩයෝඩ්. මෙන්න මෙහෙම තමයි ලිව්වේ අපි. ඩයෝඩ් කියලා ලිව්වා. මෙන්න මෙහෙම ලියාගන්න ඉතින් මාතෘකාව. අපි ලියාගත්තා නේද ඒක? ඩයෝඩය කියලා තමයි ලිව්වේ. ඩයෝඩය. ඒක සිංහලෙන් කියන්නේ ඩයෝඩය කියලා තමයි කියන්නේ. ඩයෝඩය. මෙන්න මෙහෙම ලියාගෙන ඇති ඔයගොල්ලෝ මාතෘකාවක්. ඩයෝඩය කියලා. හරි. ඔය ලියාගත්තු නැති අය අද ජොයින් වෙච්ච අය ඒක ලියාගන්න. ඩයෝඩය කියන මාතෘකාව ලියාගන්න. දැන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඩයෝඩය ගැන. මේ ඩයෝඩය කියන එක මොකද්ද? එහෙම නැත්නම් මේ ඩයෝඩ පාවිච්චි කරන්නේ මොනවටද? ඒ කියන්නේ ඩයෝඩ ඇයි අපිට ඕන? ඩයෝඩ වැඩ කරන්නේ කොහොමද? එතකොට ඩයෝඩ් එකේ තියෙන විශේෂතා මොනවද? ඒව ගැන මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා. හේතුව තමයි මෙන්න මෙහෙම. මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔය ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් හදනකොට ඩයෝඩ් කියන උපකරණයත් අත්‍යවශ්‍ය උපකරණයක්. දැන් ඔයාලා අපි ඉගෙන ගන්න හදන්නේ මේ නිකන් කොලයක් බලාගෙනම ඉලෙක්ට්‍රොනික සර්කිට් හදන්න නෙවෙයි. දැන් කෙනෙකුට කඩදාසියක් බලාගෙන ඩයග්‍රෑම් එකක් බලන ඉලෙක්ට්‍රොනික සර්කිට් හදන්න පුළුවන්. නමුත් ඔයාලා ඊට වඩා මම උත්සාහ කරන්නේ ඊට වඩා ඔයාලා මේ නිර්මාණශීලීව හදන්න. ඒ කියන්නේ තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට් එක වෙනස්කමක් කරන්න, අලුත් නිර්මාණයක් කරන්න. එහෙම කරනවා නම් ඔයගොල්ලන්ට
අනිවාර්යෙන්ම ඒ උපකරණයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක. එහෙම වුණොත් තමයි ඔයාලට හිතන්න පුළුවන්. මේක මෙහෙම සෙට් වුණාම මෙහෙම වැඩ කරයි. ඊටසේ ඔයාගේ තියෙන අදහසට ඔයා මොකක් හරි කරන්න යන වැඩකට මේක යොදාගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් කියන්නේ එතකොට ඔයාලට ඒකේ ක්‍රියාකාරීත්වය දන්න ඕනේ. ඒ නිසා තමයි මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට මේකේ ක්‍රියාකාරීත්වයත් එක්කම කියලා දෙන්න. ඒකයි මම ප්‍රැක්ටිකල් එකකුත් කරන්නේ. සමහරවිට මම ඕගොල්ලන්ට ඒක දාලා පෙන්නනවා එක එක දේවල් කරලා. අන්න ඒ වගේ. ඒ නිසා මම දැන් ඔයාලට ඩයෝඩයක් පෙන්නනවා. දැන් ඕගොල්ලන්ට මම ගන්න කිව්වා IN 4001 ඉඳලා 7 දක්වා කැමති එකක් ඩයෝඩයක්. සමහරව අරගෙන ඇති. සමහර ගත්තේ නැති අයත් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ වගේ එකක් තමයි ඕගොල්ලෝ ගන්න ඇත්තේ. පේනවද? මේක නේද? අන්න රයිට් ඔය තියෙන්නේ. කළු පාට මෙන්න මේ වගේ එකක් තමයි ගන්න ඇත්තේ. ඊට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි උපකරණයක්. දැන් මෙහෙම බලුවම ගොඩක් ලොකුට පේනවා ඇති. නමුත් දැන් මේ මගේ අතේ අර වල කැමරාවට පෙනෙන නිසා මෙන්න මේ වගේ පුංචි උපකරණයක් පින් දෙකක් විතර තියෙන එකක්. ඒතකොට මේකට තමයි කියන්නේ ඩයෝඩේ කියලා. දැන් මේ ඩයෝඩ කියනවා මෙහෙමයි. ගොඩක් ඒවා තියෙනවා. නමුත් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම මම මේ ඩයෝඩ් එක ගන්න පොඩි පරීක්ෂණයක් කරනවා. මම මේ පරීක්ෂණය ඕගොල්ලන්ට කරලා පෙන්නන්න ඕන බලන්න. සරල වැඩක්. මම මේකට ගන්නේ දැන් මේක සමහරට ඕගොල්ලෝ දන්න අයත් ඇති. මෙන්න මේ වගේ එකක් අරගෙන මම පොඩි පරීක්ෂණයක් කරනවා ඔයාලට. මම මේකට ගන්නවා මේ වගේ බැටරියක් ගන්නවා. ඊට පස්සේ මේ වගේ බල්බ් එකක් ගන්නවා. දැන් ඕගොල්ලෝ මේක දන්නවනේ. අරගෙන දැන් මේ බල්බ් එක මම මෙහෙම මේකේ රින වලට මෙහෙම රින සම්බන්ධ කරනවා. ආම කරලා ඊට පස්සේ මෙහෙම ධන සම්බන්ධ කරනවා. මෙහෙම. දැන් මෙහෙම ධන සම්බන්ධ කරමු. ඔයගොල්ලෝ දන්නවා මොකද උනේ? බල්බ් එක හොඳට පත් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේක එක තැනක් වෙන් කරලා ඉවලා මෙහෙම වෙනස් කරලා ඔයගොල්ලෝ හොඳට බලන්න. දැන් මේක දන්න අයට ප්‍රශ්නයක් නෑ. මේක කරලා නැති අය මේක බලන්න මොකද්ද වෙන්නේ කියන එක. මම මේ ඩයෝඩ් එක ගන්නවා. දැන් මේ ඩයෝඩ් එක මම ගන්නවා මෙන්න මේක. මේක අරගෙන මම මේක එක විදිහකට මෙහෙම සම්බන්ධ කරනවා. මේ කේබල් එක එක තැනකින් කඩලා එක පැත්තකට මේක සම්බන්ධ කරනවා මෙහෙම. මට පැහැදිලිව පේනවා ඇති නේද ඔයාලට? පේනවද? ඔව්. හොඳට බලන් ඉන්නේ. මෙහෙම කරලා මෙහෙම සම්බන්ධ කරවමු. ඕම මම සම්බන්ධ කරාමි. බල්බ් එක මොකද? පත්තු වෙන්නේ නෑ. පත්තු වෙන්නේ නෑ. හරි. දැන් මම කරන්නේ මේක ගලවලා මෙතනින් මේක අනිත් පැත්ත මාරු කරනවා මෙහෙම. අග්‍ර දෙක මාරු කරනවා. ඔන්න අග්‍ර දෙක මාරු කරලා නැවත සම්බන්ධ කරනවා. දැන් මොකද උනේ? පත්තු වුණා. පත් වුණා. දැන් ඔයාලා මේකෙන් හොයාගත්තේ මොකද්ද මේ පරීක්ෂණේ? ධන ඍණ. ඔව්. ධන ඍණ කියලා එකක් හොයාගත්තා. ඩයෝඩ් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මොකක් වගේ? දැන් ඩයෝඩේ ස්විච් එකක් වුණා නම් මේ ස්විච් එකෙන් බල්බ් එක පත් උනේ කොහොම තියෙනකොටද? දෙපැත්තටම පත්තු වෙනවද නැද්ද? සෙට් වෙලා තියෙනකොට. එක පැත්තකට විතරයි. අන්න රයිට්. අන්න ඒකයි ඔයාලා තේරුම් ගන්න ඕනේ. මේ පැත්තට පත් උනේ නෑ. නමුත් අනිත් පැත්තට දැම්මම පත් වෙනවා. දැන් මෙහෙම දැම්මම පත් වෙන්නේ නෑ නේ. මෙහෙම දැම්මම පත් වෙන්නේ නෑ. නමුත් මම මේක පැත්ත මෙහෙම පැත්තට හැරෙව්වම පත් වෙනවා. පත් වෙනවා. ඒ කියන්නේ අග්‍ර දෙක මාරු කරපුවම පත් වෙනවා වගේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා පරිපතයක් විදියට ගත්තොත් එහෙනම් මේ සර්කිට් එකේ මෙහෙම වයර් හරහා විදුලිය එක අතකට ගමන් කරන එක නෙවෙන්නේ. අපි කියන්නේ ඇත්තට මෙන්න මෙහෙමනේ. දැන් අපි මේක පරිපත සටහනක් යන්නොත් එහෙම අපි කියන්නේ මෙන්න මෙහෙමනේ මේක. මෙහෙම බැටරි කෑල්ල තිබ්බොත් එහෙම ඕම බැටරි කෑල්ල තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ බැටරි කෑල්ල අඳින්න. මේක මෙහෙම දැම්මොත් එහෙම මේ බැටරි කෑල්ලේ ධනාග්‍රය හරහා බැටරි කෑල්ලේ මේක ධනාග්‍රය මේක ඍණාග්‍රයනේ. මේ ධනාග්‍රයෙන් ගමන් කරන විදිය හෙලෝ ඔව් කියන්නේ. හෙලෝ ඇහෙනවා කියන්න පුතා. ඔයාලට ඇහෙන්නේ නැද්ද? මං කියන එක ඇහෙනව නේද? හරි. මේ ධනාග්‍රයෙන් ගමන් කරන විදුලිය මෙන්න මෙහෙම ගිහිල්ලා මේ පරිපතේ මෙන්න මේ බල්බ් එක හරහා ඇවිල්ලා මේක නැවත මෙහෙම පරිපතේ සම්පූර්ණ වෙනවා ඔන්න. මේ පරිපතේ මෙහෙම සම්පූර්ණ වෙන නිසා තමයි මේ බල්බ් එක පත්තු වෙන්නේ මෙහෙම. ඔයගොල්ලෝ ඒක දන්නවනේ දැන් මේ වෙනකොට. හැබැයි අපි යම් කිසි විදිහකින් මේ පරිපතේ එක තැනකින් මෙහෙම කඩලා දැම්මොත් එහෙම මෙන්න මෙහෙම එක තැනකින් වෙන් කරොත් කඩලා අයින් කරොත් එහෙම මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. කඩලා ඉවරලා මං කරන්නේ එක තැනකට දානවා. ඔව්. කියන්න. කතා කරන්න ඔව් කියන්න. ඔව් කියන්න. ඔයාලට පුතා සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ මට පේන්නේ නේද? ඔයාලට එච්චර පැහැදිලිව ඇහෙන්නේ නැහැ මට ඔයා කියන එක. ඔව්.
කට්ටුනා. ඔව්. ඔව් ඒක තමයි සිග්නල් මොන හරි ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ නේද? ආයෙ බලන්න ජොයින් වෙන්න. සිග්නල් නෑ ඔගේ. අපි කට්ටුනා. ඔව් ඔයාලට මම රෙකෝඩින් එක ආපහු දානවනේ. එතකොට පස්සේ රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එකේ සම්පූර්ණයෙන් තියෙනවනේ. කට් වෙච්ච කොටස ඔයගොල්ලෝ ඒකෙන් බලන්න. දැන් අපි මෙතනද මෙහෙම ඔය එතකොට හොයන්නේ. මොකද්ද? ඔය රෙකෝඩින් එක. රෙකෝඩින් එක වලට මම ලින්ක් එක දානවනේ. හැමදාම පාඩම කරනවා ලින්ක් එක අද දාන්නේ හෙට දාන්නේ. දැන් අපි ඊට පස්සේ මෙතන එක තැනකින් කට් කරලා මෙන්න මෙහෙම එක තැනකට ඩයෝඩ් එකක් දැම්මොත් එහෙම මෙන්න මෙහෙම ඩයෝඩ් එක දැම්මහම මොකද උනේ? ඩයෝඩ් එක එක පැත්තකට තියෙනකොට විදුලිය ගමන් කරා අනිත් පැත්තට තියෙනකොට මොකද උනේ විදුලිය ගමන් කරේ? නෑ. නෑ. පැහැදිලිද මේ වැඩි ඕගොල්ලන්ට මම පෙන්නපු එකත් එක්ක? දැන් මම ඔයාලට පෙන්වන්නේ මෙහෙම බල්බ් එක අරගෙන මේ බල්බ් එක අරගෙන මෙහෙම දාලා මම ඔයගොල්ලන්ට පෙන්නුවා මේ පරිපතේම හදලා පෙන්නුවා. කොහොමද කරේ මේ ඩයෝඩ් එක අරගෙන මේක එක අතකට දැම්ම නැවතත් ඔයගොල්ලෝ බලන්න පැහැදිලි නැත්තම් එක පැත්තකට දැම්මම බල්බ් එක ගන්න පත්තු වෙනවා මේ ඩයෝඩ් එක ගලවලා අනිත් පැත්තට මාරු කරලා මෙහෙම අහපො මෙහෙම දැම්මම බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. අපි ඒකෙන් තේරුම් ගත්තේ මේ ඩයෝඩ් එක කියලා කියන්නේ විදුලිය එක පැත්තකට විතරක් ගමන් කරන එක. මම මේකට වල පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මෙන්න මෙහෙම හිතන්න. ඕගොල්ලෝ දැන් හැමෝම මං හිතන්නේ ඔයගොල්ලෝ ඉන්න බහුතරයක් බයිසිකල් පැදලා තියෙනව නේද? ඔව් සර්. ඒකට බයිසිකලේට හුලං ගහලා තියෙනව නේද? නැද්ද? බයිසිකල් වලට හුලං ගහලා තියෙනවද? ගහලා දිනවා සර්. දිනා සර්. වෑල් එක ගැන ඔයගොල්ලෝ දන්නේ මොකද්ද? මොකක්ද දැන් ඔයාලා දන්නවා බයිසිකලේ හුලං ගහනකොට අර හුලං ගහන තැන තියෙන පොඩි වෑල් එකක්. අර ඔයගොල්ලන්ගේ හුලං ගහන පොම්පේ තියෙන බටේ සම්බන්ධ කරන තැනක් තියෙනවා. එතන ක්‍රියාකාරීත්වය කොහොමද? මොන වගේ ක්‍රියාකාරීත්වද ඔයගොල්ලෝ? හුලං යනවා ටයර් එකෙන් එළියට හුලං එන්නේ අන්න රයිට්. මොකද්ද විශේෂත්වය? හුලං යන්නේ ඇතුළට විතරයි. එක පැත්තකට. ඔව්. අහපව වෙනවද? නෑ. නෑ. ඔයගොල්ලෝ වොලිබෝල් එකට හුලං ගහලා තියෙනව නේද? වොලිබෝල් එකට හුලං ඔව් ගහනවා. සර්. වොලිබෝල් එකට හුලං ගන්නවද? හුලං ඇතුළට ගහනවා මිසක් එළියට ගන්න බෑ. එළියට ගන්න නම් අර වෑල් එක ඇරලා තමයි ගන්න ඕන නේ. එහෙම නේද කරන්නේ ඔයගොල්ලෝ? සාමාන්‍යයෙන් අපි කරන්නේ හුලං ඇතුළට විතරයි. ඒ කියන්නේ හුලං යන්නේත් එක පැත්තකට විතරයි. අන්න එතකොට ඒ හුලං එතනත් වෑල් එකක් තියෙනවා. වෑල් එකක් කියලා කියන්නේ මොකද්ද? සරල දුත්. වෑල් එකක් කියලා කියන්නේ එක පැත්තකට විතරක් මොනවා හරි දෙයක් ගමන් කරන්න සකස් කරපු දෙයක්. ඒ වගේ මේ විදුලියටත් අන්න ඒ වගේ උපකරණයක් තියෙනවා. විදුලියත් එක පැත්තකට විතරක් විදුලිය ගමන් කරන්න හදබ. ඒක තමයි මෙන්න මේ අපි කතා කරපු මොකද්ද මේකට කිව්වේ? ඩයෝඩය. ඒකට ඩයෝඩයක් දැම්මම අපිට පුළුවන් විදුලිය එක පැත්තකට විතරක් ගමන් කරවන්න. ඩයෝඩය. ඩයෝඩයක් දැම්මම ගමන් කරන්නේ හැමතිස්සෙම එක පැත්තකට විතරයි. අනිත් පැත්තට ඩයෝඩය දැම්මම ගමන් කරන්නේ නැහැ. ඉතින් එතකොට මේක අපිට විවිධ වැඩවලට යොදා ගන්න පුළුවන්. කියන්නේ. සර් ඩයෝඩයකට දැනෙන ભેදයක් තියෙනවද? ඔව් අන්න එක තමයි. ධන ඍණ මාරු කරොත් එම විදුලිය ගමන් කරන්නේ නැහැ ඩයෝඩේ. මම දැන් ඒක ඔයාලට කියලා දෙනවා. ඩයෝඩේ ධන ඍණ මාරු කරොත් එහෙම ඩයෝඩය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. තේරුණාද? අපි ඒක බලමු ඈ. දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි කරපුවාම තේරෙනවා. අපි ඒ නිසා මම දැන් ඕගොල්ලන්ට ඩයෝඩේ සංකේත සටහන ඊට පස්සේ ඩයෝඩ් එක දාලා පොඩි පරිපතයක් හදන හැටි ඒ වගේ දේවල් ගැන මම ඔයාලට කියලා දෙනවා. දැන් මම ඩයෝඩේ නිර්මාණය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඩයෝඩේ අභ්‍යන්තරය කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. හේතුව තමයි ඕගොල්ලන්ට ඔය ඩයෝඩේ ගැන ඩයෝඩේ අභ්‍යන්තරය ගැන උගන්වන්න ගියොත් එහෙනම් මම ඔයගොල්ලන්ට PN සංධිය කියලා එකක් ගැන උගන්වන්න වෙනවා. ඒක ඔයගොල්ලන්ට විද්‍යාවේදී ඉගෙන ගන්න වෙන එක කොටසක්. නමුත් ඔයගොල්ලන්ගේ පන්තිවලදී තාම PN සංධිය ඔයගොල්ලන්ට උගන්වන්නේ නැහැ. තව ඔයගොල්ලෝ 6 ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ දැනට තේරුම් ගන්න මේ ඩයෝඩේ අභ්‍යන්තරයේ නිර්මාණය වෙච්ච හැටි තේරුම් ගන්න දැම්ම උත්සාහ කරන්න එපා. දැනට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මොකද්ද? ඩයෝඩේ මොකද්ද? ක්‍රියාකාරීත්වය. ඩයෝඩේ ක්‍රියාකාරීත්වය මොකද්ද? එක පැත්තකට විතරක් විදුලිය ගමන් කරන්න සලස්වනවා. අන්න ඒක තමයි ඩයෝඩේ ක්‍රියාකාරීත්වය. ඒතර විවිධ වර්ගයේ ඩයෝඩ තියෙනවා. ඒ විවිධ වර්ගයේ ඩයෝඩ ගත්තාම ඒ වගේ තියෙන්නේ විවිධ ධාරාවන් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට තව සාමාන්‍යයෙන් 8ට 8 9 වගේ පන්ති වලට ගියාම ඕගොල්ලන්ට PN සංධිය ගැන ඉගෙන ගන්න පුළුවන් විද්‍යාවේදී. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික වලදීත් පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ වයසත් එක්ක ඕගොල්ලන්ගේ අනිත් දැනුමත් එක්ක දැනට අපි PN සංධිය ඔයාලට උගන්වන්න යන්නේ නැහැ. හරිද? නමුත් ඔයගොල්ලන්ට යම් කිසි විදිහකින් මේ ගැන දැනුම හොයන්න ඕන නම් ඔය වයසේදී වුණත් සමහර කෙනෙකුට දරුවෙකුට පුළුවන් නේ මේ වහන්න ඔයගොල්ලෝ PN සංධිය ගැන අන්තර්ජාලය තුල වගේ ගැහුවොත් එහෙම PN සංධියේ ක්‍රියාකාරීත්වය ගැන ඕන තරම් දේවල් අපිට හොයාගන්න තියෙනවා. ඉතින් ඒ නිසා දැනට ඔයගොල්ලෝ මේ ඩයෝඩ් ගැන මෙන්න මේ ටික මතක තියාගන්න. මම ඒ නිසා ඔයගොල්ලන්ට විධිමත් සටහනක් විදිහට මේක ලියා ගන්න දෙනවා. ඩයෝඩේ ක්‍රියාකාරීත්වය ගැන. ඒ ඔයාලා මාතෘකාවක් ලියාගත්තා ඩයෝඩේ කියලා. අපි ඒක යටින් මෙන්න මෙහෙම පොඩි වාක්‍යයක් ලියාගමු. අපේ සටහනක් විදිහට තියෙන්න ඕන නිසා. මෙන්න මෙහෙම ලියා ගන්නකො. දැන් මේකේ ලියන්නේ PN කියන එක තමයි ලියන්නේ. PN.
මෙන්න මේ PN කියලා ලියන්නේ මෙන්න මෙහෙම. මම කොළ පාටින් ඔන්න ලියනවා. capital P capital N PN ඔන්න මෙන්න මේ. පේනව නේද? හරි. අපි එහෙම ලියාගමු. PN සංධියක්. PN සංධියක්. සංධි කියන එක දන්නව නේද? PN සංධිය සංධියක් කියලා කියන්නේ joint එකක්. PN සංධියක්. භාවිත කරමින් සෝක අදලා මේ ලියන්න ඕනද? නෑ PN කියන එක ඕගොල්ලෝ අකුරු මෙහෙම ලියලා අඳින්න එපා දැන් මම අඳින්න කියන්නම් ඈ. අපි ලියාගමු. PN සංධියක් භාවිත කරමින් ඩයෝඩ් පොඩක් ආයෙ කියන්නකෝ. ඔන්නා ගන්න මම ආයි කියනවා PN සංධියක් භාවිත කරමින් ඩයෝඩ් නිර්මාණය කර ඇත. PN සංධියක් භාවිත කරමින් ඩයෝඩ් නිර්මාණය කර ඇත. හරි. ඊළඟ රූල් අපි ලියාගමු මෙන්න මෙහෙම. ඩයෝඩයක් තුලින් එක් දිශාවකට පමණක් විදුලිය ගමන් කරයි. ඩයෝඩයක් තුලින් එක් දිශාවකට පමණක් විදුලිය ගමන් කරයි. දැන් ඔයගොල්ලෝ ලියාගත්තනේ. දැන් මෙන්න මෙහෙමයි. ඔය විදුලිය ගමන් කරන අවස්ථාව සහ ගමන් නොකරන අවස්ථාව කියලා අවස්ථා දෙකක් අපි දැක්කනේ ඩයෝඩේ. නේද? ඔයගොල්ලෝ දැක්ක නේද? අර බල්බ් එක පත්තු වෙච්ච අවස්ථාවක් තිබුණා, බල්බ් එක පත්තු නොවුන අවස්ථාවක් තිබුණා. ඒ නිසා අපි ඒක අවස්ථා දෙකක් විදිහට තමයි හඳුනාගන්නේ. බල්බ් එක පත්තු වෙච්ච අවස්ථාවට අපි කියනවා පෙර නැඹුරු වෙච්ච අවස්ථාව කියලා. මතකද මේ වචනේ? මොකද්ද? පෙර නැඹුරු. පෙර කියන්නේ ඉදිරියට කියන එකනේ. බල්බ් එක පත්තු වෙච්ච අවස්ථාවට අපි කියන මොන නැඹුරු වෙච්ච අවස්ථාවද? පෙර නැඹුරු වෙච්ච අවස්ථාව. බල්බ් එක පත්තු නොවිච්ච අවස්ථාවට අපි කියනවා ඒක අනිත් පැත්ත. එහෙනම් පෙර නම් අනිත් පැත්ත පසු නැඹුරු වෙච්ච අවස්ථාව. ඒ නිසා ඩයෝඩ් එකේ ක්‍රියාකාරීත්වය අපිට අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් පෙර නැඹුරු වෙනවා, අනික පසු නැඹුරු වෙනවා. ඒ කියන්නේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවා නම් අපි කියනවා පෙර නැඹුරු අවස්ථාව කියලා. දැන් මම ඕගොල්ලන්ට දෙන්නම් ඩයෝඩ් එක සංකීර්ණ සටහන මොකක්ද කියලා. මෙන්න මේ වගේ තමයි සංකීර්ණ සටහන අඳින්න ඩයෝඩ් එක. දැන් මොකද දන්න අය ඉන්නවා. දන්න අය දන්නා. දැන් මෙන්න මේ බලන්න මම නදන්න අයට මම පෙන්නන්නම් ඇඳලා. දැන් ඩයෝඩ් එක සාමාන්‍ය හැඩය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මෙහෙම මේ වගේ හැඩයක් තියෙනවා මොකම. ඔහොම පොඩි ඔහොම හැඩයක් තමයි ඩයෝඩ් එක තියෙන්නේ. හැම ඩයෝඩ් එකම එක පැත්තකින් ඉරක් ඇඳලා තියෙනවා මේ බලන්න ඔයගොල්ලෝගේ ඩයෝඩ් වල නැද්ද කියලා. තියෙන අය. එක පැත්තකට බර වෙන්න පොඩි ඉරක් තියෙනව නේද? තියෙන අය බලන්න. ඔව් සර්. අන්න රයි. ඔව් සර්. එතකොට දැන් මේකේ සමහර ඔව් සර්. ඔව් එක එක අංක ගහලා තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ වගේ ඇති සමහරට 4001 කියලා ගහලා ඇති. සමහර එකක 4002 ඔහොමම එක එක නම්බර්ස් තියෙනවා. ඒක එක එක නිෂ්පාදකයෝ මේකේ තියෙන යම් යම් සුළු සුළු ක්‍රියාකාරීන් වල වෙනස්කම් අනුව තමයි මේ නම්බරේ දීලා තියෙන්නේ. සමස්තයක් විදිහට අපි ඩයෝඩ් එකක් ගත්තොත් ඩයෝඩ් එකේ ක්‍රියාකාරීත්වය පොදුවේ ක්‍රියාකාරීත්වය තමයි අපි කතා කරන්නේ.
දැන් ඔයගොල්ලෝ දන්නවනේ බස් එකක් කියන එකක් ගත්තාම බස් එක පාවිච්චි කරන්න මොනවටද? මිනිස්සු එක්කගෙන යන්නේ. මිනිස්සු විශාල පිරිසක් එක්කගෙන යන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවනේ එක එක වර්ගයේ බස් එනවනේ. සීනක ගොඩක් යන්න පුළුවන් බස් තියෙනවා. එක එක පහසුකම් තියෙන බස් තියෙනවා. එතකොට මේ බස් අපි එක එක නම් වලින් හඳුන්වනවා. ඒ හඳුන්වන්නේ මොකද ඒකේ තියෙන විශේෂිත ගුණාංග අනුව තමයි ඒක හඳුන්වන්නේ. ඒ වගේ තමයි මේ ඩයෝඩයක්. ඩයෝඩයේ සමස්ත පොදු ක්‍රියාකාරීත්වය තමයි විදුලි එක් පැත්තකට විතරක් ගමන් කරන එක. නමුත් ඒකේ තියෙන යම් පොඩි පොඩි වෙනස්කම් අනුව ඒකේ චූටි චූටි වෙනස්කම් අනුව විවිධ වර්ගයේ ඩයෝඩ් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි නිකන් පොදු ඩයෝඩයක්. අපි මේකෙදි ඔයාලට මේ දුන්නු මේ IN 4001 කියලා කියන්නේ. මේක 4001 ඉඳලා 4008 9 දක්වාම තියෙනවා 4002 4003 ඔහොම තියෙනවා. මේකේ මේවා මේ ඔක්කොම සමස්තයක් විදිහට සරලම ආකාරයේ ඩයෝඩ් තමයි මේ තියෙන්නේ. මේක ඕගොල්ලන්ට වෙළඳපොලේ ඕන තැනකින් ගන්න පුළුවන්. සුළු මුදලක් ඒ වෙනස්කම් මොනවද ඒවයි තියෙන? මේ වගේ ගොඩක් වෙලාවට මේ 4001 දී වෝල්ටීයතා වෙනස්කමක් තමයි මෙතන තියෙන්නේ. 4001 වෝල්ට් 100ක් දක්වා වැඩ කරන්න පුළුවන්. 4002 වෝල්ට් 200ක් දක්වා වැඩ කරන්න පුළුවන්. 4003 වෝල්ට් 300ක් දක්වා වැඩ කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ වෝල්ටීයතාවය. මෙයාට වැඩ කිරීමේ හැකියාව. ඉතින් අපි 4001 ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වෝල්ට් 100ක් එක්ක වැඩ කරන්නේ නැහැ නේද? අපි වැඩ කරන්නේ වෝල්ට් පරිමිතින් 10යි 3යි 5යි වගේ පොඩි ගණන් එක්කනේ. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට 4001 ගන්න කිව්වේ. නමුත් 4001 ගත්තේ නැතත් 4002 ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව වෝල්ට් 200 එක්ක වැඩ කරන එක 100 එක්ක වැඩ කරන්න බැරි කමක් නැහැ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඒක අපි ගත්තා. මේකෙදි ඕගොල්ලෝ මතක සර් ගානේ මිලේ වෙනසක් වෙනවද? මිලෙත් ඇත්තටම වෙනසක් නැහැ. මිලෙත් වෙනසක් නැහැ. එකම මිල තමයි මේවා. ඉතින් හුඟක් වෙලාවට අපි මේ ගත්තොත් රුපියල් 2 3ක් 4ක් නේද උනේ ඔක? රුපියල් 5ක් උනේත් නැහැ නේද? ඒ වගේ පොඩි ගාණක් නුනේ ඔක. කීය දුන්නේ ගණන් දන්නවද ඔයාලා ගත්තු අය? කීයක් වුණාද එකක් ඩයෝඩ් එක? අපේ ඉස්කෝලේ එක පටන් ගන්නවා. මේ අලුත් රෙකෝඩ් එක බලන්නේ කොහොමද? අලුත් රෙකෝඩින් එක මම දාන්නම් පුතාට ඉස්කෝලේ ක්ලාස් එකක් තියෙනවා කිව්වනේ. ඔව් සර්. ඒකයි ප්‍රශ්නේ. ඒවා ජොයින් වෙන්න මේ මම ඔයාලට ලින්ක් එක හෙට දාන්නම් ඈ රෙකෝඩින් එක හෙට දාන්න. ගෲප් එකට මම ලින්ක් එක දාන්න රෙකෝඩින් එක. හරි. දැන් එතකොට මෙතන බලන්න සර්ගේ වෙන මොකක් හරි YouTube channel එකක් තියෙනවද? නෑ YouTube channel එකක් තියෙනවා. ඒකේ මම ICT උගන්වන්නේ. ඉලෙක්ට්‍රොනික නෙමෙයි. මේ ICT සබ්ජෙක්ට් එක උගන්වන්නේ. මම ඉලෙක්ට්‍රොනික උගන්වන්නේ මේක විතරයි YouTube channel එක නෑ මගේ. මම ඔයාලට ලින්ක් එක දාන්න. YouTube එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්න ඔයාලට බලන්න. හරි. දැන් අපි එතකොට මෙතන දැන් මේ ඩයෝඩයක් අපි ඇඳ මේ ඩයෝඩේ සාමාන්‍ය මෙන්න සංකේත සටහන ඩයෝඩේ පරිපත සටහන. මේකත් ඔයගොල්ලෝ ඇඳගන්න. මෙන්න මෙහෙම තමයි පරිපත සටහන අඳින ඩයෝඩ් එකේ. මේක තමයි පරිපත සටහන. දැන් ඔයගොල්ලෝ මේ දෙක ඇඳගන්න පොතේ. එතකොට මේකේ ධන ඍණ ඕන් අග්‍ර දෙක ඔය. ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. ඕකේ අර උඩේ එකක් අඳින්න ඕනේද? ඔව් දෙකම ඇඳගන්න. මේ දෙකම ඇඳගන්න කොහොමද වෙන්නේ කියන්නේ. එතකොට සර් සාමාන්‍ය කියන්නේ සර් ඔව් එතකොට අපි අර සාමාන්‍ය අපි සාමාන්‍ය ඩයෝඩේ සම්මත සංකේතයක් නැතුව තියෙන එකක කොහොමද ධන ඍණ අඳුරගන්නේ? ඒක තමයි මම ඔයාලට පෙන්නන්නම්. දැන් සාමාන්‍ය මෙහෙමයි ඕනම ඩයෝඩ් එක මේ ඉර තියෙනවා එක පැත්තක. හරිද? ඒ ඉර තමයි මේ තියෙන්නේ මේ සංකේතේ. එතකොට ඉර තියෙන පැත්ත ඍණ මේ පැත්ත ධන. පුළුවන් නේද? ඒ කියන්නේ විදුලිය ගමන් කරන දිශාව මේ තියෙන්නේ ඊතලේ. මේ ඊතලේ නේ අතරම තියෙන්නේ මෙතන මේ ඩයෝඩේ සංකේතය කියලා තියෙන ඊතලයක් තියෙන්නේ. විදුලිය ගමන් කරන දිශාවනේ තියෙන්නේ. එතකොට මේ ධන ඍණ වෙනස් වෙන්නේ නැහැ. ඕනම ඩයෝඩ් එකක් ගත්තොත් ඕනම ඩයෝඩ් එකක ඉරක් ඇනලා තියෙනවා මෙන්න මේ වගේ එක පැත්තකින්. බලන්නකෝ දැන් ඔය එක එක ඩයෝඩ් තියෙනවනේ. හැම ඩයෝඩේම තියෙනවා. නමුත් අර ලයිට් එමිටින් ඩයෝඩ් කියලා අපි LED කියන්නේ ඒකේ ඉර නැහැ. නමුත් ඒකේ තියෙන පොඩි කට්ටයක් කපලා තියෙනවා අඳුන ගන්න. ඉතින් ඒක වගේ පුළුවන්. නම් මේක ඇඳ ගන්නකො ඉස්සෙල්ලා අපි. පොතේ ඇඳ ගන්නකො ඇඳගෙන මට සිග්නල් එකක් දෙන්න හරි කියලා.
හරිද? හරි. ගොඩක් අය හරි. නේද? දෙයක් තිබුණේ නැහැ නේ අඳින්නේ. හරි. එතකොට දැන් මේ සංකේත නෑද තායි ඉවර නැද්ද? හරි අඳින්න අඳින්න. හරි. දෙකයි අඳින්නේ නැහැ. මේවා ලියා ගන්න එපා. මේවා ඕනේ නැහැ. මේක ලියා ගන්න. මේක ඇඳගත්තා මේක ඇඳගත්තා එච්චරයි. දැන් හරි නේද? හරි. හරි නැති හරිද හරි. දැන් එතකොට මේ අපි කතා කරමු. ඔව්. අහන්න ප්‍රශ්නයක්ද? සර් මම මේවා ටික ලිව්වනේ කමන්නේ හරි ඒක ගැටලුවක් නෑ මේ දෙක ඇඳගත්තනේ කොහොම හරි දැන් අපි දන්නවා මේ ඩයෝඩ් එකක සාමාන්‍ය පෙනුම දන්නවා සංකේත සටහන දන්නවා දැන් අපි ඉගෙන ගන්න ඕන කොහොමද ඩයෝඩ් එකක් පෙර නැඹුරු වෙලා තියෙනකොට එහෙම නැත්නම් ඩයෝඩ් එකක් පරිපතයක වැඩ කරන ආකාරයේ තියෙනකොට කොහොමද තියෙන්නේ කියන එක පරිපතයක අඳින හැටි පෙර නැඹුරු වෙලා තියෙනකොට පෙර නැඹුරු වෙලා කියන්නේ ඩයෝඩේ හරහා විදුලිය ගමන් කරන අවස්ථාව කොහොමද ඒ නිසා පොතේ මාතෘකාවල් ලියා ගන්න ඔයාලා ඩයෝඩ් එක පෙර නැඹුරු අවස්ථාව පෙර නැඹුරු අවස්ථාව අපි ඉංග්‍රීසියෙන් කියනවා forward bias කියලා කියන්නේ forward bias මේ වචනේ ටිකක් ලියලා තියාගන්න ඉංග්‍රීසි වචනේ පෙර නැඹුරු අවස්ථාව පෙර නැඹුරු අවස්ථාව කියලා කියනවා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන මොකක්ද ඔකට කියන්නේ? මට කියන්න බලන්න එකෙන් දෙන්නේ. forward bias bias. කොහොමද කියන්නේ? bias forward bias. පෙර නැඹුරු අවස්ථාව. ඒ වචන දැනගන්න ඕනේ. ඕගොල්ලෝ දැනගන්න එක වටිනවා. හේතුව මේ වගේ විෂයන් සිංහලෙන් ගොඩක් තොරතුරු හොයන්න නෑ ඔයාලට. නේද? අඩුයි නේද? ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු හොයාගන්න පුළුවන්. නමුත් සිංහලෙන් ටිකක් ඉතින් තියෙනවා දැන්. නමුත් අඩුයි. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මේවට කියන වචන දැනගන්න ගොඩක් වටිනවා. forward bias කියලා කියනවා. දැන් අපි බලමු forward bias කරනකොට කොහොමද මේක පරිපතයක තියෙන්නේ කියන එක. forward bias වෙන විදිය. දැන් මම ඔයාලට පෙන්නනවා ඇඳලා පොඩි පරිපත සටහනක්. මෙන්න මෙහෙම. ඔන්න බලන්න. දැන් මේ අඳින්නේ මම අර බල්බයත් එක්ක පරිපතේ. ඉස්සෙල්ලාම මම මෙහෙම ඩයෝඩ් එක අඳිනවා ඔන්නම ඩයෝඩ් එක ඇඳලා. කොහොම ඩයෝඩ් එක ඇඳලා ඊට පස්සේ බල්බ් එක දැම්මා. ඔම් බල්බ් එක සාමාන්‍ය. දාලා ඊට පස්සේ මම මොකද කරන්නේ? බැටරිය මෙහෙම අඳිනවා. මේකේ තියෙන විශේෂම කාරණාව තමයි බලන්න මේ බැටරියේ ධන ඍණ කොහොමද සම්බන්ධ වෙන්නේ? මේකෙත් ධන සහ ඍණ වලට තමයි සම්බන්ධ. බැටරියේ ධන වල. ඒ කියන්නේ මේක ඇත්තටම බලන්න මේ පරිපතේ ධන සහ මේ ධන යන්න ඕනස ඒ කියන්නේ ධන සහ ඍණ නෙමෙයිනේ. ඔව්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. බලන්නකෝ දැන් ඔයාලට පේනව නේද පරිපත සටහන? ඔව්. එතකොට මේකෙදි කියන්නේ මේ විදුලිය ගමන් කරන දිශාව මේ. පේනව නේද? ඕම් විදුලිය ගමන් කරනවා. ඒ කියන්නේ මෙතනින් මේ අපි සලකන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කෙරුවා වුණාට අපි කියන්නේ බැටරි එක ධන අග්‍රේ ඉඳලා ඍණ අග්‍රයට විදුලිය ගමන් කරනවා කියලානේ අපි කතා කරන්නේ. එතකොට මෙතන බැටරිය ධන අග්‍රයෙන් ගමන් කරන විදුලිය මෙන්න මෙහෙම ඩයෝඩ් එක හරහා යනවා. මේ යන දිශාවටම මේක ඇඳලා තියෙනවා ඊතලෙ. ඊට පස්සේ මේම ගමන් කරගෙන බල්බ් එක හරහා එනවා. හරිද? ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ආපහු බැටරි ඍණ අග්‍රයට මෙහෙම එනවා. ඉලෙක්ට්‍රෝන ධාරාව. එතකොට මේ කියන්නේ මේ හරහා යනවා. ඔව් ඒ කියන්නේ මේ පරිපතේ දැන් මෙහෙම තියෙනකොට විදුලිය හොඳට ගමන් කරනවා. විදුලිය ගමන් කරනවා කියන්නේ බල්බ් එක මොකද වෙන්නේ? බල්බ් එක පත්තු වෙනවා. පත්තු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි ඩයෝඩ් එකක් ඇමුණොත් විදුලිය ගමන් කරන විදිහට ඩයෝඩ් එකක් ඇමුණොත් අපි කියනවා මේක බල්බ් මේ ඩයෝඩේ මොකද්ද වෙලා තියෙන්නේ? පෙර නැඹුරු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පෙර නැඹුරු මොකද්ද? අවස්ථාව. තේරුණාද? මං කියපුක තේරුණාද කියනවා ඉස්සෙල්ලා? තේරුම් නැති කෙනෙක් මට අත උස්සන්න. තේරුම් නැති අය ඉන්නවනම් මේ කියපු කතාව. ඔව් සර් තේරුන්නේ නැහැ. ඔව් කියන්නේ තේරුන්නේ නැහැ කියලාද? ඈ? තේරුණා සර් තේරුණා. මොකද දැන් මම තේරුන්නේ නැද්ද කියලා අහපම ඔව් කියපුවම මං හිතන්නේ තේරුන්නේ නැතුව ඔව් කියනවා කියලා නේ. හරි. සර් කට්ටුණා ඒක තමයි ප්‍රශ්නේ නේද? කට් වීමට ඉතින් විසඳුම තමයි රෙකෝඩින් එක. කට්ටුණ නිසා ආයෙසරයක් කියනවද? ඔව්. සර් අපිත් කට්ටුණා නේද? පෙර මේ මෙහෙම කරන්න. දැන් ඕගොල්ලෝ මෙහෙම දැන් මෙහෙමයි දැන් ඕගොල්ලන්ගේ මේ සිග්නල් ප්‍රශ්න තියෙන්නේ.
ඉතින් එහෙම වුණාම මවන සිග්නල් ඇති ප්‍රශ්නයක් නෑ වගේ සිග්නල් එක කරන ළඟ තියෙන්නේ. ඔව් එතකොට සිග්නල් ගැටලුව නිසා සමහරවිට කට් වෙනවා. ඔයගොල්ලෝ මෙහෙම කරන රෙකෝඩින් එක බලන්න. මම රෙකෝඩින් එක දානවනේ. එතකොට මෙතන ඕගොල්ලන්ට මග ඇරිච්ච කොටසක් තියෙනවා නම් පස්සේ හෙට දිහාට රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න. ඒ කොටස ඔයගොල්ලන්ට මතකනේ ටයිම් එකත් එක්ක කොහොමද මග ඇරුනේ කියන එක. නේද? මම දන්නේ ඔයගොල්ලෝ කමාරු ඩිස්කනෙක්ට් වෙනවා ආයෙ කනෙක්ට් වෙනවා. ඉතින් ඒක දැන් මට මෙතනින් ඔයගොල්ලෝ පෙන්නනවා. නමුත් දැන් මට ඔයගොල්ලෝ 16 දෙනෙක් විතර ඉන්නවා. ඒක ඔයගොල්ලෝ ගැන බල බල පාඩම කරගෙන යන්න කිව්වොත් මට හොයන්න බෑ ඔයගොල්ලෝ කනෙක්ට් වෙන අය ඩිස්කනෙක්ට් වෙන අය. විවිධ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ නිසා හොඳම වැඩේ තියෙනවා ඔයාලා පාඩම යන අතරේ ඩිස්කනෙක්ට් වුණොත් ඒ කොටස මතක තියාගෙන ඉඳලා පස්සේ බලන්න. ඊළඟ වැඩේ තමයි ගැටලුවක් තියෙනවා මට පාඩමෙන් අවසානයේ ඔයගොල්ලෝ කතා කරලා අහන්න. දැන් අද ඩිස්කනෙක්ට් වෙලා අහුවෙච්ච නැති කොටස එමුත් දැන් අහන්න එපා. මොකද එතකොට මේක කරන්න හම්බෙන්නේ නැතිවනේ. ඒ හින්දා අද බලලා අද තේරුම් නැතිනම් ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලලා ඒක තේරුම් නැත්නම් මම පස්සේ අහන්න. හරිද? දැන් දැන් මේක ඇඳ ගන්න. පෙර නැඹුරු අවස්ථාවේ ලියානේ මාතෘකාව. මේක ඇඳ ගන්නකො බලන්න. පෙර නැඹුරු අවස්ථාව. ඩිස්කනෙක්ට් වුණා නේද? විනාඩි 40ක් ගියා නේ ඒකයි. ඇඳගෙන ඉවරලා මට පොඩ්ඩක් සිග්නල් එකක් දෙන්න. සරලව ඇඳගන්නේ ගොඩක් ඉතින් ඕක නෙමෙයි සාමාන්‍ය ඕගොල්ලන්ට පැන්සලකින් මට එක්කෙනෙක් ඇඳපු එකක් පෙන්වන්න බෑද? පොතක් පෙන්වන්න බෑද මට ඇඳපු එකක්? කවුරු හරි මට පෙන්වන්න පොතක් බලන්න. ඇඳ ආගේ හරි කමන්නේ මට ඇඳපු එකක් පෙන්වන්න. හරි. හරි. පේනවනේ දැන් එකට රෂයෙන්. රෂයෙන් පුත ඇඳලා තින්නේ. ඒ වගේ පැහැදිලි වඳින්න. අනික් අයත් ඇඳලා තිනවනේ මට පෙන්වන්න අනික් අයට බලන්න පෙන්වන්න. right. හරිනේ. ඉතර පුතත් ඇඳලා තිනවනේ. හරි. කොහම හරි ඕගොල්ලෝ මේක ඇඳලා. හරි නේද? දැන් අපි මේ ඇඳපු මොකද්ද කියන්නේ? මොකක්ද කියන්නේ? මේ ඇඳපු අවස්ථාවට අපි මොකක් කියලාද කියන්නේ? ඩයෝඩේ මොන අවස්ථාව කියලාද? දැන් කියපු වචනේ පෙර නැඹුරු අවස්ථාව. පෙර නැඹුරු අවස්ථාව. ඩයෝඩේ පෙර නැඹුරු. ඒ කියන්නේ forward bias. සරලව කියනවා නම් විදුලිය ගමන් කරන අවස්ථාව. පරිපථය හරහා විදුලිය ගමන් කරන අවස්ථාව. ඒ නිසා අපි මෙහෙම ලියාගමු. අපි පොඩ්ඩක් යටි මෙන්න මේ වාක්‍යය ලියාගන්නකො. ඩයෝඩයක් හරහා විදුලිය ගමන් කරන අවස්ථාව. වැඩිද? ඩයෝඩයක් හරහා ලියාගන්නකො. ඩයෝඩයක් හරහා ඩයෝඩයක් හරහා විදුලිය ගමන් කරන අවස්ථාව
විදුලිය ගමන් කරන අවස්ථාව විදුලිය ගමන් කරන අවස්ථාව පෙර නැඹුරු පෙර නැඹුරු හෙවත් පෙර නැඹුරු හෙවත් පෙර නැඹුරු හෙවත් ක්‍රියාකාරී 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 අවස්ථාවයි ක්‍රියාකාරී අවස්ථාවයි පෙර නැඹුරු අවස්ථාව කියන්නේ මොකක්ද එතකොට මට එක්කෙනෙක් දෙන්නෙක් කියන්න බලන්න පෙර නැඹුරු අවස්ථාව කියන්නේ විදුලිය ගමන් කිරීම. අන්න රයිට් ඩයෝඩ් එක වැඩ කරන අවස්ථාව තමයි පෙර විදුලිය නැඹුරු ගමන් අවස්ථාව කියන්නේ කරන වැඩ කරන ඔව් අවස්ථාව. ඒක ක්‍රියාකාරී අවස්ථාව. ඒ වෙලාවට ඩයෝඩ් එක ඔන්. හරියට ස්විච් එකක් වගේ නම් මොකද්ද? ස්විච් එක ඔන් කරපු අවස්ථාව වගේ. ස්විච් එක ඔන් කරපු අවස්ථාව වගේ තමයි අපි පෙර නැඹුරු අවස්ථාව කියලා කියන්නේ. මේ හරිනේ. හරි ඊට පස්සේ ඔයාලා ලියා ගන්න ඊළඟ මාතෘකාව මොකද්ද? පසු නැඹුරු අවස්ථාව. පසු නැඹුරු. පසු නැඹුරු ඒක අවස්ථාව. පසු නැඹුරු අවස්ථාවට කියන මොකද ඉංග්‍රීසි වලින්? ඒකට කියන අපි රිවර්ස් බයස් කියලා. මම ලියන්නම් ඈ. රිවර්ස් බයස් අපි ලියමුකෝ. පසු නැඹුරු අවස්ථාව. පසු නැඹුරු අවස්ථාව. ඒකට අපි ඉංග්‍රීසියෙන් ලියනවා රිවර්ස් බයස් කියලා. මම එකක් ලියන්නම්. ලියන්නකෝ. ඔව් ලියන්න හරි. වයසෙන් පසු නැඹුරු අවස්ථාව කියන එක ලියා ගන්නකො. ඒක ලියාගත්තා. ලියාගත්තද? ලියාගත්තා. රිවර්ස් බයස්. රිවර්ස් බයස්. ඔන්න රිවර්ස් බයස් මේ තියෙන්නේ. පේනව නේද? ලියාගත්තා. හරි. පසු නැඹුරු අවස්ථාව. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන එකට මොකද්ද? ලියාගත්තා සර්. ඔව් රිවර්ස් බයස් කියලා. දැන් මොකද්ද මේ රිවර්ස් බයස් කියන්නේ? මේක ඔයගොල්ලෝ දැක්ක පසු නේද? නැඹුරු අවස්ථා. ඒ කියන්නේ පසු නැඹුරු. ඒක වෙච්ච හැටි දැක්ක නේද ඔයාලා? කොහමද උනේ? පරිපත සටහනක් අදිනවා අදින්න පුළුවන්ද දැන්? ඒක අනිත් මේකම පැත්තට තමයි. අන්න රයිට්. ඔව් බැටරිය මෙහෙම තියෙනවා. ඩයෝඩ් එක අනිත් පැත්තට අඳිනවා. අන්න රයිට් ඩයෝඩ් අනිත් පැත්තේ. දැන් බැටරිය මෙහෙම තියෙනවා. ඔන්න බලන්න මෙහෙම බල්බ් එක තියෙනවා. ඔහොම තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් කොහොමද ඩයෝඩ් එක දැම්මේ? මේ අතටනේ දැම්මේ. මේකේ දානවා අනිත් අතට. මෙන්න මෙහෙම. ඕම් ඔහොම. ඒ කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති දිශාවට දානවා මේ. ඒක ඩයෝඩේ ඍණ මේ පැත්තට එන්නේ ධන මේ පැත්තට එන්නේ. බැටරිය ධන ඍණ මාරු කරන්නේ නැහැ අපි. මෙන්න මෙහෙම මේ. බල්බ් එකට ධන ඍණක් තියෙනවද සාමාන්‍ය බල්බ් එකකට? LED එකට නේ මං අහන්නේ. සාමාන්‍ය බල්බ් එකට ධන ඍණ කියලා එකක් තියෙනවද? ඒක පත්‍රය. ඔව් ධන ඍණ කියලා නෑ. ඒ කියන්නේ මෙන්න මේ જાතිය බල්බ් එකකට මේවට ධන ඍණ කියලා තියෙනවද? නෑ. මේවට ධන ඍණ කියලා එකක් නෑ. කොයි පැත්තට දුන්නත් ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ විදිහට දාලා මේ LED එක අනිත් පැත්තට සෙට් LED එක නෙමෙයි. මේ ඩයෝඩ් අනිත් පැත්තට සෙට් කරොත් එහෙම මේ අවස්ථාවේදී විදුලිය ගමන් කරයිද කියන්නේ. දැන් ගන්න ගන්නද? ඔය ඇඳ ගන්න. මෙහෙම විදුලිය ගමන් කරොත් මොකද වෙන්නේ? මෙතන එනකන් එනවා. මෙතන ඉහාට යයිද? යන්නේ නැහැ. මොකද බලන්න අනික් අතට තියෙන විදුලිය ගමන් කරන දිශාවට නෙමෙයි මේක ඇඳලා තියෙන්නේ. මෙතනින් පස්සේ මේක නතර වෙනවා. නතර වුණාම විදුලිය මේ පැත්තේ ගමන් කරන්නේ නැහැ. එතකොට මේ බල්බේ පත්තු වෙයිද? නෑ. වෙන්නේ නෑ. ඒ නිසා මේ අවස්ථාව කියනවා පසු නැඹුරු. එහෙම නැත්නම් අක්‍රීය අවස්ථාව. ඇඳ ගන්න මේක. ඇඳගෙන මට සිග්නල් එකක් දෙන්න. මම ක්ලැප් එකක් දාන්න.
පැහැදිලිව පේනව නේද? ඔව් සර්. ඔව් ඇඳගත්ත ඉවරයි පොඩ්ඩක් මම එක්ක කතා කරනකො අදින අය අඳින්න. මේ මම දැන් කියන ඒවා මම පේන පින්තූර ඔයගොල්ලන්ට අපැහැදිලිතාවයක් නැහැ නේද? පැහැදිලිව පේනව නේද? මුකුත් සිග්නල් ප්‍රශ්නයක් එහෙම නැහැනේ. මගේ පැත්තෙන් ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ නේද? සිග්නල් අඩුයි කියලා මට එහෙම. අනිත් පැත්තට. හරි නේද? ගොඩක් අය යන්න. තව අඳින අය ඉන්නවද? හරි නේද? හරි එතකොට මේ අපි අවස්ථාව මේ ඇඳගත්තේ පසු නැඹුරු අවස්ථාව. එහෙම නැත්නම් අක්‍රීය අවස්ථාව. අපි මේකත් යටින් රූලක් ලියාගමු. කොහොමද ලියාගන්නේ? මෙන්න මෙහෙම ලියාගමුකෝ. ඔව්. කියන්නේ. සර් ওই ඩයෝඩ් එක අනිත් පැත්තට හයි කරලා තියෙද්දි බැටරියට හරි ඩයෝඩ් එකට හරි හානි වෙනවද? හානි වෙන්නේ නැහැ. මේකට කිසිම හානියක් වෙන්නේ නැහැ. හේතුව තමයි හානි නොවෙන්න හේතුව තමයි මේ ඩයෝඩ් එක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැනේ. දෙපැත්තට යවන්නේ. ඔව් පරිපථය හරහා ගමන් කරන්නේත් නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ පරිපථය අක්‍රීයයි. ඒ නිසා බැටරියට කිසිම හානියක් නැහැ. ඒ කියන්නේ බැටරියට හානියක් වෙනවා කියලා කියන්නේ බැටරිය අපි දින විදුලිය ලබා ගත්තොත් බැටරියට බරක් දැනෙන්නේ. නමුත් දැන් මේ අවස්ථාවේ විදුලිය ගන්නෙම නැහැ. ඔව්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි බැටරියට හානියක් තියෙන විදිහට සලකන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි සමහර පරිපථ ආරක්ෂා කරගන්න ඩයෝඩ් එකක් නේ වගේ දානවා. සමහර පරිපථවලට මම ඒක ඉස්සරහට කියන්න. එහෙම දැම්මහම ඩයෝඩ් දැන් සමහර පරිපථ තියෙනවානේ විදුලිය මාරු කරලා දුන්නොත් එහෙම පිච්චිලා යන ඒවා. ඒතර ඒ වගේ දෙයකට අපිට ඩයෝඩ් එකක් දාන්න පුළුවන්. එතකොට ඩයෝඩ් එක දාලා තිබුණාම වැරදි අත්තට සම්බන්ධ කරාට හානියක් වෙන්නේ නැහැ. ඇයි? යන්න දෙන්නේ නැහැනේ. හරි. ඒ නිසා අපි මෙන්න මෙහෙම ලියාගමු. ඔක යටින් වාක්‍යයක් ලියාගන්නකො මෙන්න මෙහෙම. ඩයෝඩයේ අක්‍රීය අවස්ථාව. ඩයෝඩයේ අක්‍රීය අවස්ථාව. ඩයෝඩයේ අක්‍රීය අවස්ථාව. ඩයෝඩයේ අක්‍රීය අවස්ථාව පසු නැඹුරු වීම ලෙස ඩයෝඩයේ අක්‍රීය අවස්ථාව ඒත් මුලින් ඉඳන් කියනවද? ඔන්න ලියා ගන්න ඩයෝඩය අක්‍රීය අවස්ථාව පසු නැඹුරුව ලෙස දැක්විය හැකිය. පසු නැඹුරුව ලෙස දැක්විය හැකිය. මේක තමයි පසු නැඹුරුව. රිවර්ස් බයස්. හරිද? මේ මෙහෙම තිබුණොත් එහෙම මේක විදුලිය ගමන් කරන්නේ නැහැ. පසු නැඹුරුව. හරි. දැන් මේ අපි කතා කරේ මොකද්ද? සරල ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය. මෙහෙමයි. ඩයෝඩ් එකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට ඩයෝඩ් වල ක්‍රියාකාරීත්වය ගොඩක් අපිට අඳුන ගන්න පුළුවන්. නමුත් අපි මෙතනදී ඕගොල්ලන්ට දැන් මේ ඔයාලට මම කියලා දුන්නේ ඩයෝඩ් එකක සරල ක්‍රියාකාරීත්වය. සරලම ක්‍රියාකාරීත්වය තමයි. මොකද ඩයෝඩ් එකේ තව තියෙනවා ක්‍රියාකාරී ගොඩක්. විවිධ හැසිරීම් තියෙනවා. ඒවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මූලිකම ක්‍රියාකාරී තමයි ඩයෝඩ් එකක් මේ එක පැත්තකට විතරක් විදුලිය ගමන් කරන සරස්සන එක. ඒක අපි කියනවා අද පෙර නැඹුරුව සහ පසු නැඹුරුව කියලා කියන. ඒ නිසා ඔයගොල්ලෝ මේක අවබෝධ කරගන්න ඕනේ. ඒතර මේකෙදී අපි කතා කරන හැමතිස්සෙම මෙන්න මේ වගේ සාමාන්‍ය ඩයෝඩ්. මෙන්න මේ වගේ ඩයෝඩ්. ඉතින් මේවා අර මම නැවතත් කියන්න ඕනේ එක එක හැඩෙන් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සර් එතකොට ඩයෝඩ් ඇස්සේ තියෙන්නේ නිකන් කෙමිකල් වගේද එහෙම? කෙමිකල් නෙමෙයි මේක මතකද? මේකේ තියෙන්නේ ඔව්. මේකේ තියෙන්නේ අතන PN සංදියක්. ඒ කියන්නේ මේකේ සිලිකන්. සිලිකන් කියන මූලද්‍රව්‍යය සර් මේකද? ඔව්. ඩයෝඩ් ඔව් ඩයෝඩ් දැන් මම පෙන්නුවේ දැක්ක නැද්ද ඔයාලා මෙන්න මේක පේනව නේද? ආයෙ මම දැන් පෙන්නුවේ. මෙන්න මේක. මේ වගේ උපකරණ මේ ඩයෝඩ් මේ කළු පාට පුංචි එකක්. මේක මේ ප්‍රතිරෝධකයක් විතර ඇති. ප්‍රමාණයෙන්. දැන් මේ මගේ අර පින්තූරේ පෙන්වනකොට ලොකු එතකොට කෙමිකල් වගේ එහෙම කෙමිකල් නෙමෙයි මේකේ තියෙන්නේ කෙමිකල් කියන්නේ මෙහෙම මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍යයක් කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති සිලිකන් කියන මූලද්‍රව්‍යය. සිලිකන් කියන එක අහලා තියෙනව නේද? සිලිකන් කියන මූලද්‍රව්‍යයට මේ වෙනත් ද්‍රව්‍යයක් මාත්‍රණය කරනවා කියලා එකක් කරනවා. ආසනික්, බෝරෝන් වගේ දේවල්.
එක ඔයගොල්ලන්ට මේ රසායනික විද්‍යාවේදී ඉගෙන ගන්න තියෙන කොටස. නමුත් ඔයගොල්ලන්ට 9 දී වගේ grade 9 වලදී වගේ මේක ඉගෙන ගන්න පුළුවන්. නමුත් මම ඔයගොල්ලන්ගේ මේ සිලබස් එකට මේ PN සංධිය ගැන සර් මේ මොකද්ද? කියන්නේ. ඔය LDR එක. හරි. හරි. එතකොට ඔයගොල්ලෝ ඒක දැනට අපි මෙහෙම කරමු ඈ. හරි. එතකොට මේ අපි කතා කරේ මොකද්ද? ඩයෝඩ් එක සාමාන්‍ය. නමුත් දැන් අපිට මේ ඩයෝඩ් තියෙනවා ගොඩක් ಜಾති. දැන් මේ අපි කතා කරේ සාමාන්‍ය අපි මේකට කියන ඍජුකාරක ඩයෝඩ් කියලා. ඩයෝඩ් වලට කෝඩ් එකක් තියේද? නෑ ඩයෝඩ් වලට කෝඩ්ස් නෑ. ඩයෝඩ් වලට කෝඩ්ස් කියන්නේ මෙහෙම ඒ නිෂ්පාදන වලට අදාළව කෝඩ්ස් තියෙනවා. මේ අක්ක විතර තියෙන්නේ ආදාසක වගේම අන්න රයිට්. ඒ දැන් මෙහෙමයි. 4000ක කිව්වට අපි දන්නේ නෑනේ. දැන් මේකේ 4000ක කියලා ගියකොට අපි දන්නේ නෑ මොකක්ද කියලා. නමුත් ඒ නිෂ්පාදකයා කියනවා 4000ක කියන එක ගත්තාම 4000කින් කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තරයක් දීලා තියෙනවා. අපි ඒකට කියන්නේ ඩේටා ෂීට් එක කියලා. ඩේටා ෂීට් එක. ඒ ඩේටා ෂීට් එක දෙන්නේ කවුද? ඩයෝඩය නිෂ්පාදනය කරන කෙනා. ඩයෝඩය නිෂ්පාදනය කරන කෙනා තමයි ඩේටා ෂීට් එක දෙන්නේ. ඒතර අපිට ඩේටා ෂීට් එක බලලා පුළුවන් මේ ඩයෝඩය මොකක්ද කියන එක අඳුනගන්න. හරිද? සාමාන්‍යයෙන් මේ ඩයෝඩ් වල අපි කියන්නේ අපි දැන් මේ මම පෙන්නපු ඩයෝඩ් වල ඍජුකාරක ඩයෝඩ් එක. නැත්තම් ඍජුකාරක. අපි මේ සාමාන්‍ය විදුලියත් එක්ක වැඩ කරපුවා. මේව නැති සිලින්ඩර් වගේම පොඩි සිලින්ඩර් වගේම තියෙනවනේ. අන්න රයිට්. ඔයා දැක්කනේ පින්තූර නේද? ඩයෝඩ් එක මම පෙන්නුනේ හරි. සර් ඕක මිලිමීටර් මේ මල්ටිමීටරයෙන් බලන්න පුළුවන්ද? මල්ටිමීටරයෙන් බලන්න පුළුවන්. මල්ටිමීටරයෙන් බලනවා නම් ඩයෝඩ් එකේ ක්‍රියාකාරීත්වය බලන්න. ඕගොල්ලන්ට තියෙනවා මල්ටිමීටරේ මේ මල්ටිමීටරේ ඩයෝඩ් එකක්ම කෙලින්ම ඇඳලා තියෙනවා. මේක බලන්න මේ. පේනව නේද ඩයෝඩ් එක සංකේතය? මේ අන්න රයිට්. ඒ ඩයෝඩේ සංකේතය තියෙන තැනට දාලා ඉවර වෙලා මේ ඩයෝඩ් එකේ ක්‍රියාකාරීත්වය ඕව ගන්න තියනවාද එහෙම? මොනවද? අද අකහපාට. ඔය එක මල්ටිමීටරේ මං ඔයා අද ජොයින් උනේ නේද පුතා? මල්ටිමීටරේ. ඔයා අද ජොයින් උනේ මේක ක්ලාස් එකට? ඔව්. ඒක තමයි. ඒ නිසා දැන් අපි මෙහෙමයි මං ගිය සතියේ මේ ගැන ඔයාලට හැඳින්වීමක් කරා. ඔයා පළවෙනි පාඩම් ටික බලන්නකෝ. රෙකෝඩින් එක ඈ. මම මේ මල්ටිමීඩියා මීටර එක ගැන තියෙනවා. දැන් මේකේදී ඔයාලට මේ ඩයෝඩ් බලන තැනට දාලා ඉවරයි. පළවෙනි පාඩම් ටික සර් දාන්න. ඔව් මම දාන්නවා ඔයාලට බලන්න. මේකේ මේ ඩයෝඩ් එක දාලා මෙහෙම ඩයෝඩ් එක මෙහෙම එක පැත්තකට සම්බන්ධ කරපුවාම මේක රීඩින් එකක් පෙන්වනවා. මේ බලන්නකො 400 ගානක් වගේ රීඩින් එකක් පෙන්වනවා. නමුත් අනිත් ඔව් මේ පැත්තට දැම්මම රීඩින් එකක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය මේ PN සංදික මේ 400ට වඩා 400 500 අතර වගේ රීඩින් එකක් පෙන්වනවා නම් 400 500 අතර වගේ රීඩින් එකක් පෙන්වනවා නම් අපි හුඟක් වෙලාවට තක්සේරු කරනවා මේ ඩයෝඩය හොඳයි කියලා. හැබැයි බලන්න ඩයෝඩය එක පැත්තකට විතරයි පෙන්වන්නේ මේ. මේ අතර රීඩින් එකක් පෙන්වන්නේ නැහැ. අනන්තය පෙන්වන්නේ. මේ අතර අමුණපුවාම 400 ගානක් පෙන්වනවා. එතකොට මේකදී අපි කියනවා 480 ඔව් 400 කියන්නේ 400 500 අතර ගානක්. 1000 ඔව් 400 500 අතර ගානක් පෙන්වනවා අපි කියනවා මේ ඩයෝඩ් එක හොඳයි කියලා. හරිද? ඒක හැබැයි එක පැත්තකට විතරයි. හොඳට මතක තියාගන්න. 500 වැඩි වගේ තිබ්බොත් සාමාන්‍යයෙන් මේ සිලිකන් ඩයෝඩ් වල 400 500 අතර වගේ තමයි තියෙන්නේ. එහෙම හිටින්නේ නැහැ. එහෙම හිටියොත් ඉතින් ගැටලුවක් එක. ඒකේ මොකක් හරි දෝෂයක් ඇතුලේ. හරිද? මේක හරියටම ඉතින් 480ම තියෙන්නේ නැහැ. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා 480 90 එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ රීඩින් එකෙන් කියන්නේ මොනවද ගැනද? මේකේ ගමන් කරන ධාරාවත් එක තමයි මේක ගණනය කරලා හදන්නේ මේක ඇත්තටම මේ මල්ටිමීටරෙන්. මිලිමීටර ගන්න තියෙනවා කඩවල හැම. මොනවද? මිලිමීටර ඔවා තියෙන්නේ. මල්ටිමීටරේ. ඔව් මේක මෙහෙම මේක පුතා ගන්න තියෙනවා. ඔව් මම ගිය සතියේ මම කිව්වේ ඒ කියන්නේ කලින් පාඩමේ මම මල්ටිමීටර ගැන වලට විස්තර කරා. ඒ නිසා ඔයාලා මල්ටිමීටරයක් ගන්න පස්සේ මම ඒක ඕගොල්ලෝ ඒක බලන්න පාඩම. ඒක බලන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට අමතක පස්සේ බලන්න කඩවල. ඔව්. සර් ඔව් කියන්නේ. සර් මල්ටිමීටරේ බැටරියක්ද තියෙන්නේ? ඔව් මේක ඇතුලේ බැටරියක් තියෙනවා. මේක වැඩ කරන බැටරියක් ඒක තියෙනවා. බැස්සොත් මොකද කරන්නේ? බැස්සොත් ඉතින් ඔයාලට මේ බැටරිය දාන්න පුළුවන් මෙතන ගලවලා මේ ඇන දෙකක් තියෙන්නේ. මේ ඇන දෙක ගලවලා බැටරියක් බැටරියක් දාන්න ඕනද? මෙහෙමයි මේකට බැටරියක් දාන්න සෑහෙන කාලයක් වැඩ කරන්න ඕගොල්ලන්ට. මේකේ බැටරිය බහින්නේ නැහැ අවුරුදු 2-3ක් යනකම්. මේක සර් ඒව රීචාර්ජබල් දේවද? නෑ නෑ රීචාර්ජබල් නෙමෙයි නිකන් නෝමල් බැටරියක් තියෙන්නේ. හරිද? වෝල්ට් 9 වගේ බැටරියක්ද සර්? වෝල්ට් මේ වගේ නම් තියෙන්නේ වෝල්ට් 3 බැටරි දෙකක්. වෝල්ට් 3 බැටරි දෙකක් තියෙනවා. ඔව්. හරි. ට්‍රිපල් A එකද?
ඔව් ට්‍රිපල් A නෙමෙයි සමහර ඩබල් A සමහර ඒවා ට්‍රිපල් A තියෙනවා සමහර ඒවා ඩබල් A තියෙනවා. දැන් මේකේ නම් තියෙන්නේ මේකේ sorry මේකේ තියෙන්නේ මේකේ 9 volt බැටරියක් තියෙන්නේ මේ මල්ටිමීටරේ 9 volt එකක් මේකේ. මගේගේ තියෙන 9 volt බැටරිය. එක වගේ එක ඒවා තියෙනවා. ඉතින් ඒක ගැන අපි වද වෙන්න ඕනේ අපි මෙහෙමයි. අපි ඒක බැටරිය බැස්සහම බලන්න ඉතින් ඒ තියෙන බැටරිය දාන්න බලලා. හරිද? අපි දැන් වැඩේ යමු ඈ. දැන් ඊළඟට දැන් අපි පාඩම කරගන්න බැරි වුණා. ඔව්. කියන්නේ මගේ ඩයෝඩ් වල 400 මේ 40 540 ගණන් වලනේ සර් පෙන්වන්නේ. 540 ගණන් නේද? මොකද්ද ඩයෝඩ් එක වර්ගයේ නම්බර එක තියෙන්නේ? 4007. 4007 වෙනකොට ධාරාවේ පොඩි වෙනසක් තියෙනවා. මොකද වෝල්ට් 700 දක්වා වැඩ කරන්න පුළුවන් නේ. ඒ නිසා ගැටලුවක් නෑ. ඒකත් සාමාන්‍යයෙන් අපිට ගන්න. කොහොමද මේක 10ම තේනවද? අපි බලන්නේ මෙහෙමයි. මේකේ රීඩින් එකක් තියෙනවද කියන එක තමයි මේක චෙක් කරන්නේ. රීඩින් එකක්. මේකේ බලන්නේ මේ අතර රීඩින් එකක් තියෙනවා. මේ අතර රීඩින් එකක් නැහැ. හරිද? රීඩින් එකක් කියලා කියන්නේ මෙයා හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක. ඒ රීඩින් එක තමයි මේ චෙක් කරන්නේ. ඔව් කියන්නේ අපේ එකේ පෙන්වන්නේ 556. 556 නේ. හරි. එහෙම පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද මේක සම්මත වෝල්ටීයතාවයන් නෙමෙයි මේකේ පෙන්වන්නේ. මේ රීඩින් එකක් පෙන්වන්නේ. රීඩින් එකක් කියලා කියන්නේ විදුලිය ගමන් කරනවාද නැද්ද කියන එක තමයි මේ අපිට පෙන්වන්නේ. හරි. දැන් එතකොට අපි මේ කතා කරේ සාමාන්‍ය ඍජුකාරක ඔව් කියන්නේ. සර් එතකොට මල්ටිමීටරේ මේ අර අග්‍ර දෙක හරහා විදුලියක් යවනවද මේ ගණනය කරන්න? ඔව්. විදුලි ධාරාවක් යවලා තමයි ගණනය කරන්නේ. ඒ කියන්නේ ඒක හරහා පරිපතයක් වැඩ කරනකොට විදුලි ධාරාවක් ගමන් කරවලා තමයි මේක වැඩ කරනවද කියන එක චෙක් කරන්නේ. ඒතකොට මේක ඔයගොල්ලන්ට ඕනම් බල්බ් එකකින් චෙක් කරන්න පුළුවන්. මේ වගේ බල්බ් එකක් කරන් චෙක් කරන්න පුළුවන්කම තියෙනවා. එක එක ක්‍රමයකට චෙක් කරන්න පුළුවන්. නමුත් මල්ටිමීටරේ නම් මේ ඩයෝඩ් පරාසයට දාලා ඉවරලා රීඩින් එකක් තියෙනවද කියන එක බලන්න. සාමාන්‍යයෙන් එක එක ආගයන් පවතිනවා. ඉතින් ඒ විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? දැන් ඊළඟට දැන් අපි මේ කතා කරේ ඩයෝඩ් වර්ග එකයිනේ. නමුත් ලෝකයේ ඩයෝඩ් දැන් ওই ඩයෝඩේ නිසා තමයි මේ ලෝකේ පුදුමාකාර පරිපත හදලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මම ඉස්සරහට කියලා දෙනවා ට්‍රාන්සිස්ටරය ගැන. ට්‍රාන්සිස්ටරේ හදන්න මූලික වුණේ ඩයෝඩේ කියන්නේ. ඔයාලා දන්නවද මේ ලෝකේ ඩයෝඩේ හොයාගන්න කලින් ඔය ඩයෝඩ් කියනවා දැන් මම මේ පෙන්නපු මෙන්න මේ ඩයෝඩ් වලට කිව්ව මම කිව්වේ සිලිකන් කියලා වර්ගයන්නේ. මෙන්න මේකනේ. නමුත් ඕගොල්ලන්ට මම කිව්වනේ මේ ඩයෝඩ් හොයාගන්න කලින් එහෙම නැත්නම් මීට අවුරුදු 50ක් 100කට විතර කලින් ඕක හොයාගන්න කලින් මිනිස්සු පාවිච්චි කරේ මේ වලින් බැරිද? මොන වගේද? ඔයවත් ඩයෝඩ් තමයි. ඔයවා පෙන්නගෙන පුතා රෂෙන් පුතා නේද? නෑ මේ ඩයෝඩ් නෙමෙයි මේක ලයිට් එක. ඉන්න බලන්න මට පේන්නේ නැහැ. ඉන්න. කොහොම මට පෙන්නන්න බෑ. කවුද පෙන්නන්නේ? LED එක. LED එක රෂෙන් නේද? හරි. ඒක LED එකක්. ඔක ඩයෝඩ් එකක් කිව්වට ඩයෝඩ් එකක් තමයි මම ඒක ඊළඟට කතා කරනවා ඔයාලට. හරි. LED එක ගැන මම ඊළඟට කතා කරනවා. දැන් අපි දැන් මේ කතා කරේ ඒක. දැන් ඊළඟට අපි ලියාගමු මෙන්න මෙහෙම. දැන් විවිධ වර්ගයේ ඩයෝඩ් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ලෝකයේ තියෙන විවිධ වර්ගයේ ඩයෝඩ්. එක එක වැඩවලට පාවිච්චි කරන ඩයෝඩ්. දැන් අපි උත්සාහ කරන්නේ අන්නේ එක එක වර්ගයේ ඩයෝඩ් ගැන ඉගෙන ගන්න. ඒ නිසා ඔයාලා ලියාගන්න මාතෘකාවක් විවිධ වර්ගයේ ඩයෝඩ්. විවිධ වර්ගයේ ඩයෝඩ්. විවිධ වර්ගයේ ඩයෝඩ්. විවිධ වර්ගයේ ඩයෝඩ්. විවිධ වර්ගයේ ඩයෝඩ් කියලා ලියාගන්න මාතෘකාවක්. විවිධ වර්ගයේ ඩයෝඩ්. ඒකේ පළවෙනිම ඩයෝඩය. ඒ කියන්නේ දැන් අපි මේ විවිධ වර්ගයේ ඩයෝඩ් ගන්නකොට ලෝකේ එක එක වර්ග ඩයෝඩ් තියෙනවා. ඒකේ මම එක වර්ගයක් මෙන්න දැන් උගන්වනවා ඉස්සෙල්ලාම. ඒක දන්නවා ඔයගොල්ලෝ. ඒවට අපි කියනවා light sorry එකයි මොකක්ද ඔව් emitting diode light emitting diode ඕක අපි කෙටියෙන් කියනවා L මොනවද LED ඕම් පළවෙනි වර්ගය light emitting diode 10ක් තිබ්බා තාත්තේ. තාත්තා ඒවල මේ පැකට් 10ක්
තිබ්බා. ඒකේ ගොඩක් තියෙනවා. light emitting diode ඔන්න ලියා ගන්න ඇති. මම ඔයාලට පෙන්නනවා light emitting diode වල පින්තූර ටිකක් මෙතන. ඔන්න බලන්න. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා. නමුත් මම මේ විවිධ වර්ගීය තියෙනවා. ඒ කියන්නේ අපි ලෝකයේ මේ light emitting diode කියනවා බලපුවාම අපිට තියෙනවා මේ ටයක් එන්න. එක එක වර්ගයව අඳුන ගන්න පුළුවන්. light සමහර ඒවා වලට අඩු ඒවාත් යනවා සමහර ඒවා වලට වැඩි ඒවාත් යනවා. එහෙම තියනවාද? මොනවාද? diode ද? නෑ මේ LED බල්බ්ස් වල. ඔව් LED ඔය ඉතින් ඒක තමයි LED diode විවිධ වර්ගයව අපිට දකින්න පුළුවන්. දැන් මම ඔයාලට පින්තූරයක් පෙන්නන බලන්න සමහර ඒවා කරන්ට් අඩුවෙන් යන්න ඕන සමහර ඒවා කරන්ට් වැඩියෙන් යන්න ඕන. ඔව් මේ බලන්න පේනවද? පින්තූරයක් දැක්කද ඔයාලා? දැන් මේ තියෙන්නේ එක එක වර්ගයේ LED ලෝකේ තියෙන. සර් මංගාව තියෙන මුලින්ම තියෙන එක විතරයි. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. මංගත් මුලින්ම තියෙන එක. හැම එකම තමයි. හැම එකේම එක වැඩේ වෙන්නේ. නමුත් එක එක හැඩේ, එක එක පාට, එක එක දිගට, එක එක ප්‍රමාණයට LED දකින්න පුළුවන්. LED එකේ තියෙන විශේෂත්වය මෙන්න මේකයි. මෙන්න මේක ඔයාලා ඉගෙන ගන්න ඕන කාරණාව. මේක බලන්න. දැන් ඕගොල්ලන්ට මම මේ පරිපත්‍යයක් අඳලා පෙන්නනවා අපව. මෙන්න මේ බලන්න. මෙන්න මේ වගේ එකක්. දැන් මේ පරිපතේ මම ඇඳුවොත් LED එකක්. ඕගොල්ලෝ LED එකක් ගත්තොත් එහෙම LED එක පරිපත සටහන තමයි මෙන්න මේක. තේරුණාද අද විදිය? ඔව් සර්. තේරුණාද? මෙහෙම අඳිනවා. සමහර අය මෙහෙමත් අඳිනවා. තේරුණාද? හරි මොකද මේ මොකද්ද? හරිම කියන්නේ මේ දෙකම අඳිනවා. ඉතින් මේක එකක්වත් වැරදි කියන්න බෑ. මේ ඒ කියන්නේ මේ දෙකම ලෝකේ පාවිච්චි කරනවා. එතකොට රවුමත් අඳිනවා. ඊළඟට රවුම ඇතුලේ දැන් මෙන්න මේ වගේ මම ඕගොල්ලන්ට නිකන් දැන් හිතන්නකෝ LED සිම්බල් කියලා Google සර් එකේ අපිට නම් අපේ අච්චු පොතේ නම් තියෙන්නේ රවුම නැතුව. රවුම නැතුව ඒක තමයි. ඒක තමයි මම ඕගොල්ලන්ට දෙකම පෙන්නුවේ. ඕගොල්ලෝ බය වෙන්න එපා දෙකෙන් කෝක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න Google එකේ සර්ච් කරොත් එහෙම LED සිම්බල් කියලා. LED එකේ සිම්බල් එක කියන එක Google එකේ මම සර්ච් කරොත් එහෙම මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ මේ. පේනවද? LED එකේ සිම්බල් එක බලන්න කොහොමද පෙන්වන්නේ? මම අදපු රවුමක් තියෙනවා මේ. රවුම තියෙනවා ඊට පස්සේ තව තියෙනවා ඊතලේ. රවුම නැතුව තියෙනවා. රවුම තියෙනවා පාට කරපු එකක් තියෙනවා මේ කොහොම තිබ්බත් පාට කරලා තියෙන්නේ. පාට කරලා තියෙනවා ඊතලේ එක ඊතලේ ඇඳපු එකක් තියෙනවා මේ. ඒ නිසා මේ කොහොම තිබ්බත් මේ මූලික සැලැස්ම වෙනසක් වෙලා තියෙනවද මේකේ? මූලික සැලැස්ම නෑ මේ ඊතල දෙක තමයි වැදගත් වෙන්නේ. මේ සිම්බල් එකේ වැදගත් වෙන්නේ මේ ඊතල දෙක. මේ පේනවනේ ඊතල දෙකක්. මේ ඊතල දෙකෙන් මොකද්ද කියනවා ඇත්තේ? ඊතල දෙකෙන් කියන්නේ වැඩ පිට කර වෙනවා පිට වෙනවා. මොනවා හරි දෙයක් පිට වෙනවා කියන එක කියන්නේ. පිට වෙන්නේ මොකද්ද? ලයිට්. ලයිට් Light. ආලෝකය. ආලෝකය. ඒ නිසා අපි මේවට කියනවා සිංහලෙන් මොනවා කියලාද කියන්නේ? ආලෝක විමෝචක ඩයෝඩ්. හරියටම හරි. ආලෝක විමෝචන විමෝචක ඩයෝඩ්. ඩයෝඩ්. ආයෙනස ඒකත් අපි ලියාගමු ඔකේ. ආලෝක විමෝචන ඩයෝඩ්. ඒකත් අපි ලියාගමු. ආලෝක ඔය අතන තියෙන දෙක අදින්න ඕනේද? මේක ලියාගෙන අදින්නේ නැහැ. ආලෝක විමෝචන ඩයෝඩ් එක කියලා ලියා ගන්නකො. ආලෝක විමෝචන ඩයෝඩ් කියලා ලියාගෙන සංකේත සටහන කියලා යටින් අනින්න මේක. ආලෝක විමෝචන ඩයෝඩ් එක ලියාගෙන ඊට පස්සේ සංකේත සටහන අනින්න. ටික ලස්සනට අඳින්නේ නැහැ මම ඇඳට වැඩිය. ඔයාලට ඇඳ හැකිනේ. මම අර මේ ප්ලැටිනම් පෙන් එකකින් අඳින්නේ ඒ නිසා ඔයාලට වඩා හොඳට පොතේ ඇඳ හැකි පැන්සලෙන්. දැක්කනේ නේද මම පෙන්නපු එක? මම අර ඔයාලට පෙන්නුවේ ෂෙයා කර මේ Google එකේ මොන වගේ තියෙන්නේ කියන එක මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ලස්සනට අඳින්න මේ. හරි. එකක් දෙකක් ඇඳ ගන්න විවිධ වර්ගයේවා. ඇඳගෙන ඉන්න මට ඔයගොල්ලෝ සිග්නල් එකක් දෙන්න. හරි.
සර් තාම නෑ. හරි හරි අඳින්න කලබල වෙන්න එපා අඳින්න. මම වෙලාව දෙන්න. හරිද? තව අඳිනවද? අඳලා ඉවරයි නේද? හරි. ඔව් සර්. දැන් එතකොට මේ මම කියන්නේ ඔයගොල්ලන්ට ආලෝක විමෝචන ඩයෝඩයක් සහ ඒකේ සිම්බල් එක සංකේත සටහන. ඒතර ආලෝක විමෝචන ඩයෝඩයක් වැඩ කරනවා කියලා කියන්නේ කොයි අවස්ථාව? ඒ කියන්නේ මේ LED එකක් ගත්තාම දැන් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ LED එක එක හැඩේව තියෙනවා කියලා. මේ LED එකක් ගත්තාම LED එකෙන් ආලෝකය එනවා කියලා කියන්නේ පසු නැඹුරු අවස්ථාවේද පෙර නැඹුරු අවස්ථාවේද? පෙර නැඹුරු. පෙර නැඹුරු අවස්ථාවේ. පෙර නැඹුරු අවස්ථාව කියලා කියන්නේ LED එකේ LED එකේ ධනාග්‍රය සම්බන්ධ වෙන බැටරිය මොන පැත්තටද? බැටරිය ඩයෝඩේ ධනාග්‍රය සම්බන්ධ වුණේ පෙර නැඹුරු අවස්ථාවේ බැටරිය මොන පැත්තටද? අන්න රයිට්. ඒ වගේ LED එකේ ධනාග්‍රය මේ LED එකේ ධනාග්‍රය බැටරියේ ධනාග්‍රයට සම්බන්ධ වෙන අවස්ථාව අපි සලකනවා මොකක් කියලාද? පෙර නැඹුරු අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේ තමයි සාමාන්‍යයෙන් LED එකක් ගැන කතා කරනකොට පොදුවේ කතා කරන LED එක මෙන්න මේ වගේ දේවල් ටිකක් මතක තියාගන්න. අපි LED එක මෙන්න මෙහෙමනේ අඳින්නේ. අපි මෙන්න මේ වගේ හැඩයටනේ සාමාන්‍ය බැලුමට අඳින්නේ මෙන්න මෙහෙම. මේකෙදි අග්‍ර දෙකක් තියෙනවා. හුඟක් LED තියෙනවා අග්‍ර කීපයක් තියෙනවද? සමහර එකක් අඩුවෙන් තියෙනවා එකක් අඩුවෙන් අන්න රයිට්. මේකේ දිග අග්‍රය මොකද්ද? දිග එක ධන කොට එක ඍණ. අන්න දිග එක ධන කොට එක ඍණ එක සම්මතයක්. ඒක මතක තියාගන්න. දිග එක ධන කොට එක ඍණ කියලා තමයි කියන්නේ. ඊට අමතරව සමහර ඒ වගේ ඍණ පැත්තේ පොඩි කට්ටයක් දාලා තියෙනවා. ඍණ පැත්තේ. ඔයගොල්ලෝ බැලුවොත් මෙහෙම උඩින් බැලුවොත් එහෙම මෙන්න මෙහෙම පොඩි කට්ටයක්. ඒ ඍණ පැත්ත අනිත් පැත්ත තමයි ධන පැත්ත. මුදුවට බලන්නකෝ අතගාලා බලගුව LED එක කරන් වටේට අර ධාරේ. සමහර කට්ටයක් තියෙනවා නෑනේ ඈ සර් මං ගාව සේරගෙම නෑනේ සර්. පෙරගේම නෑ. සමහර ඒ වගේ තියෙනවා ඍණ පැත්තේ පොඩි කට්ටයක් දාලා. ඒක. ඊළඟට තව මේ LED එක අඳුන ගන්න පුළුවන් විදිහක් තමයි මෙහෙම LED එකේ ඇතුළ බලනකොට. LED එකේ දැන් මෙහෙම ඇතුළ බැලුවොත් ඔයගොල්ලෝ තමන් ටිකක් ලොකුවට අඳිනවා මෙන්න මෙහෙම. සර් ඒකේ අර මැද්දාවේ කැඩිලා තියෙනවා වගේ පේනවා. ඔව් මේකේ පේනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම. ඔහොම පේනවා ඔහොම එකයි. ඔන්න ඔහොම තමයි LED එක ඇතුළ බලපුවම පේන්නේ. ඔන්න ඔහොම තමයි අග්‍ර දෙක තියෙන්නේ. මේකේ මේ කුඩා පැත්ත ධන ලොකු පැත්ත ඍණ. ඍණ. පැහැදිලිද? ඔක්කොටම පැහැදිලි කියන්නකෝ LED එක දන්නේ හොයාගන්න හැටි. ඔව් සර්. හරි. මේක ඇද ගන්න. විනාඩියෙන් ඇද ගන්න ඉක්මනට. සර් මම තව එකක් දන්නවා. කියන්නේ? සර් ඔව්. සර් කියන්නේ මෙහෙම නැහැ. බල්බ් එක බැලුවොත් ඔව්. සර් මෙහෙම බල්බ් එක බැලුවොත් එක පැත්තක් නිකන් කැපිලා වගේ පේනවා. අන්න ඉස්සරහට රයිට්. බැලුවොත් ඔව් මම ඒක තමයි කිව්වේ. ඒක ධන. ඔව්. ඒ පැත්ත දැන් මේ බල්බ් වල හුඟක් වල ඒ සංකේතේ නෑ දැන්. ඕගොල්ලෝ අඳුනා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අග්‍ර දෙක. දිග එක ධන කෙටි එක නේද? දිග එක ධන කෙටි එක ඍණ. එහෙම අඳුනා ගන්න. ඒක තමයි. සර් අග්‍ර දෙක කැඩලා තිබ්බොත් ඔව් ඒ කැඩලා තිබ්බොත් ඔයගොල්ලෝ මම මේ ක්‍රමයෙන් හොයන්න පුළුවන් නේ. කුඩා කෑල්ල තියෙන පැත්ත ධන, ලොකු කෑල්ල තියෙන පැත්ත ඍණ. හරි. එහෙම නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට මල්ටිමීටරෙන් පුළුවන්. නේද? හැබැයි මල්ටිමීටරේ රීඩින් වෙනස්. ඩයෝඩයට වඩා රීඩින් වෙනස් පෙන්නන්නේ. හරි. හරි අද ගත්තා නේද ඔක්කොම? නෑ සර්. අද ගන්නකො වෙන.
සාමාන්‍යයෙන් LED එකේ පෙනෙන රීඩින් වෙනස්. Sir. ඩයෝඩ් එකට වැඩි. සර් ඔව් කියන්නේ. මගේ LED එකක එක අග්‍රයක් සම්පූර්ණයෙන්ම කැඩුනනේ. ඔව් එහෙම වුණොත් නැතිනම් කරන්න දෙයක් නැහැ. මොකද කරන්නේ? බාත් හ්ම්? මොකද කරන්නේ? පාස් කරන්න පුළුවන් වේද? ඒක තමයි මල්ටිමීටර් ඩයෝඩ් එකකිනුත් හුඟක් වෙලාවට LED එක පත්තු වෙන එක තමයි කරන්නේ අපිට පත්තු කරලා පෙන්නනවා. මල්ටිමීටරේ බලන්නකෝ ඩයෝඩ් චෙකින් එකට දැම්මහම සර් පාස් වෙනා නම් මොකක් හරි එකක් තියෙනවා. ඒක මං ගෙන්නන්නේද? ඔව් පෙන්නන්න. ඉන්න චුට්ටක් සර්. හරිද? ඉවරයි නේද? ඇඳගෙන ඉවරද? හරි. දැන් තව නැද්ද? ඉවරයිද? ඉවරයි නේ මේ තව අඳිනවනේ කට්ටිය එක නෙවෙයි. සර් ඉවරයි. හරි. එතකොට අපි මේ කතා කරේ LED එක අවස්ථාව. ඊළඟට අපි LED එකක් ගැන ඉගෙන ගත යුතු කාරණා ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් LED ඉස්සරහට පාවිච්චි කරන්න වෙනවනේ. මොකද LED අපිට දැන් එක එක වර්ග තියෙනවා LED. එකක් තමයි අර මම කතා කරපු මෙන්න මේ වගේ LED. මෙන්න මේ වගේ LED තියෙන දැන් මේවා. ඒ කියන්නේ මේ වගේ ඒවා දැන් ඔයගොල්ලෝ හොර දන්නේවනේ. මෙහෙම LED තියෙනවා. ඊට අමතරව තියෙනවා එක එක ප්‍රමාණයෙන් කුඩා ඒවා. මම අර පින්තූර පෙන්වුවේ ඒවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙන විදිහට LED ළඟ ඒවා තියනවද? ඔව් ඒක තමයි. අපි මේ LED යොදාගෙන කරන වැඩ මොනවද? මට කියන්න බලන්න එක එකන LED වලින් කරන වැඩ. පාට මේ අලංකාරය කිරීම. ඒමට ගන්නවා LED වෙන. මොනවටද ගන්න? ආලෝකය ලබා ගන්න. ආලෝක දැන් අනතුරු ඇඟවීමේ නලාවල මොනවද? අනතුරු ඇඟවීමේ නලාවල අනතුරු ඇඟීමේ සංඥාවට ගන්නවා. ගෙදර තියෙන LED ගැන විදුලිය අර පිරිමැස්මට විදුලි ආර පිරිමැසට ගෙවල් වල පාවිච්චි කරනවා. ඊළඟට ඔයගොල්ලෝ බලන්නකෝ මේ ලැප්ටොප් වල මොනවද? ටෝච් එකක ටෝච් එකේ පාවිච්චි කරනවා. වෙන ඇම්බියුලන්ස් වල ඇම්බියුලන්ස් වල පාවිච්චි කරනවා. ඊට පස්සේ ටීවී වල කම්පියුටර් වල ඔය වගේ පාවිච්චි කරනවා. කම්පියුටර් වල ටීවී වල ස්ක්‍රීන් එකේ බෑක් ලයිට් එකට ඔය පිටිපස්සෙන් සුදු පාට එළියක් එන්නේ ස්ක්‍රීන් එකේ. ඒකට පාවිච්චි කරනවා. තව මොනවද? ඔයාලා දැකලා තියෙනවද ලොකු ස්ක්‍රීන් දාලා තියෙනවා ටවුන් වල එහෙම. ටීවී තිර LED. අවුද? එහෙම පෙන්වන්නේ. අන්න ඒවා. ඒවට ගන්නවා. ඔය වගේ විවිධ ඒවට මේ LED පාවිච්චි කරනවා. අද වෙනකොට LED ගොඩක් දේවල් පාවිච්චි කියන්නේ. හරි. ඉතින් ඒ නිසා අපිට LED වලින් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි ලියාගමු පොඩ්ඩක් මේ LED වලින් ගන්න ප්‍රයෝජන මොනවද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනනේ. එහෙනම් පොතේ මෙන්න මෙහෙම ලියාගන්නකො. LED භාවිත කරන අවස්ථා. LED භාවිත කරන අවස්ථා. අපි කෙටියෙන් ලියමු. LED භාවිත කරන අවස්ථා. LED භාවිත කරන අවස්ථා. පළවෙනි එක සැරසිලි කටයුතු. සැරසිලි කටයුතු. එම ලියා ගන්නකො. සැරසිලි මොකද්ද සර්? සැරසිලි? මොකද්ද සර්? නේ. එතකොට අපිට මොකද්ද සැරසිලි? සැරසිලි කටයුතු සඳහා LED එකේ අර වීදුරුව වගේ එක බිඳුනොත් මොකද්ද වෙන්නේ? මෙහෙමයි ඒක ප්ලාස්ටික් බිඳෙනවා අඩුයි. ගොඩක් දුරට එනම් ගහලා කඩන්න ඕනේ. සාමාන්‍ය බල්බයක් වගේ බිඳින්න බෑ LED එකක්.
මේක ඔයගොල්ලෝ එහෙමනම් ඔය මොකක් හරි මිටියක් වගේ එකකින් ගැහුවොත් තමයි කැඩෙන්නේ. එහෙම නැතුව මේක බිනින්න බෑ. උණු කරක් හරි. ඔව් මේක ඇතුලේ දැන් මේ සාමාන්‍ය බල්බ් එකක ඔයගොල්ලෝ දන්නවනේ ඇතුලේ හිස්නේ. මේක ඇතුලේ හිස්ද? මේකක් ඇතුලේ හිස්ද? නෑ. නෑ මේක සම්පූර්ණ පිරීලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්ම. ප්ලාස්ටික් වලින්ම පුරවලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක හිස් නෑ. ඒ හින්දා මේක බින්දෙන්නේ නෑ ලීසියකට. ප්ලාස්ටික් නේ අනික. ඒකයි. හරි දෙවෙනි එක තමයි මොනවද? නිවාස ආලෝකකරණය. ඇතුලේ නැත්නම් ඒක එබෙන්න ඕනේ. ඉතින් ඔව් නිවාස ආලෝකකරණයට ලියාගන්න. නිවාස ආලෝකකරණයට කලින් යන මාතෘකාවේ සඳහා ඊට පස්සේ නිවාස ආලෝකකරණයට නිවාස ආලෝකකරණයට ලියාගත්තද? හරි. නිවාස ආලෝකකරණයට. තුන්වෙනි එක 3 පොඩ්ඩක් ඉන්න. හරි. නිවාස ආලෝකකරණයට මේක මොකද්ද? නිවාස ආලෝකකරණයට පළවෙනි කියන්නේ මේක ලිව්වනේ. සැරසිරි කටයුතු සඳහා පළවෙනි එක. ඒක නිකන් හිතලා ලියන්න. ඕක සාමාන්‍ය එකක්. ඔයගොල්ලෝ කරන්නේ බල්බ් පත්තු කරනවා නේද? තොරන් ගහනවා. ඒවා කරනව නේද? LED අරගෙන. එක එක ඔය සර්කිට්ස් හදනවා. ඒ වගේ නිවාස ආලෝකකරණයට ගන්නවා. තව ගන්නවා දුරකථන සහ ටීවී වල තිර ආලෝකයට. කෙටියෙන් ලියාගන්න. මම සටහන් නෙමෙයි ඔයාලට දෙන්නේ. සටහන් දෙන්න කිව්වොත් කොහොමද දෙන්නේ නැහැ. නිකන් ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න. ඔය පොතේ ලියාගන්න. දුරකථන සහ ටීවී වල තිර ආලෝකයට. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන පාට 4ක් පත්තු කරන්න පුළුවන් LED එකක් මේ. කොහොමද තියෙන්නේ? මම දැක්කලා නැහැ. පාට 4 නෙවෙයි පාට 3ක් පුළුවන් මේක. මේ බලන්නකෝ. මේකේ පාට 3ක් පත්තු. පත්තු කරලා පෙන්නන්නකෝ. හරි මම පෙන්නන්නම් ඈ. පාට 3ක් හරි ලියා ගන්නකෝ. දුරකථන සහ මොන වගේද තිර ආලෝකකරණයට. මේ මොකද්ද? මොකද්ද? තව ටිකක් ලං කරන්න. ඕක LDR ගන්නේ. ඕක LDR පුතා. ඕක LDR කියලා කියන්නේ ඕකට ඈ. අපි ඕක දැන් ඉස්සරහට ගන්නවා. එක එක වැඩ තියෙනවා අපිට ඕකෙන් ගන්න. LDR. දුරකථන තිර ආලෝකකරණයට. සර්ගාති පිච්චක ඒ මංගාව තිබුණ එක පෙන්වුවේ පාට 3ක් පත්තු කරන්න පුළුවන් LED එකක් නේ. නේද? එහෙම ඒවත් ඒක තියෙනවා. පත්තු කරලා පෙන්නන්නකෝ. අයින් පෙන්නන්න ඔබ බලන්න. දැන් ඔයාලට පේනවනේ LED එක දැන් මෙහෙම ගත්තා. මේ LED එක ගත්තාම මේ LED එකේ මේකේ ඍණාග්‍රය වලට හොයාගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට ඍණාග්‍රය. මේකේ තියෙන්නේ දිගම එක තමයි ඍණ. කම්බි කූරු 4ක් තියෙනවානේ. ඔව් කම්බි කූරු 4ක් තියෙනවා. මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් මේ ඔයගොල්ලන්ට පාට 4 LED එකක් ආවොත් එහෙම පාට 4 LED එක පත්තු කරන්නේ මෙන්න මෙහෙම. මම ඒක කරන්න හැටි පෙන්නන්න ඔයාලට එක. ඒක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් නේ පාට 4 නේ පාට 3 එකක්. පාට 3 නෙමෙයි පාට 2ක් තියෙනවා. මෙහෙම LED එක ගත්තාම ඔහොම LED එක ගත්තාම ඒකේ අග්‍ර තියෙනවා 4ක්. ඔහොම. ඔහොම අග්‍ර 4ක් තියෙනවා. ඒකෙන් හුඟක් වෙලාවට මෙන්න මේ අග්‍රේ දිග වැඩි. ඒ අග්‍රේ දිග වැඩි. ඒ දිග වැඩි අග්‍රය තමයි ඍණ මේකේ හැටියට. එතකොට මේකත් ධන මේකත් ධන. ඔයගොල්ලෝ මේ ඍණ එක මේකට විදුලිය දුන්නොත් එක පාටක්. හරිද? මේ ඍණ එක මේකට විදුලිය දුන්නොත් තව පාටක්. ඔක්කොම එකට දුන්නොත් එක දුන්නොත් ඔක්කොම කලවම් වෙලා එක පාටක් පේනවා. සුදු පාට. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක. ඔම් බලන්න මම මේ බැටරිය අරගෙන මෙන්න මේ LED එක තියෙනවා. මේ LED කොම් පේනවනේ.
මේක රීන වලට මම මෙන් සම්බන්ධ කරනවා. රීන වලට කළු පාට අග්‍රේ සම්බන්ධ කරලා ඕම් බලන්න එකකට දෙනවා. මොන පාටද පේන්නේ වල? රතු රතු. අනිකට දෙනවා. මොන පාටද? කොළ මේකට දෙනවා. දැන් කියන්නේ ඇත්තටම නිල් තියෙන්නේ. ඊට පස්සේ මම මේ දෙකටම එකට දුන්නොත් උඹ බලන්න කොළයකටයි නිල් එකටයි. එතකොට මොකක්ද උනේ? අමුතුම පාටක් දැක්ක නේද? තුනම එකට දුන්නොත් එහෙම සුදු පාට. ඒ කියන්නේ මේකේ මේ තුනම එකට සම්බන්ධ කරලා දුන්නොත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් සුදු පාට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් මේකෙන් මම කියන්නේ. ඔයගොල්ලන්ට තාම සමහරට ඔයගොල්ලෝ ඉගෙනගෙන නැතුවත් ඇති. මේකෙන් පුළුවන් මේ LED එකෙන් ලෝකේ ඕන පාටක් හදන්න පුළුවන්. ඕන් දැන් පේන්නේ මොන පාටද? සුදු. ලොකු එළියක්. ඔව්. දැන් එකකට දුන්නොත් ඒ පාට පේනවා. නේද? පේනව නේද? එතකොට මේ LED එකෙන් විවිධ පාට අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට එහෙම LEDත් ලෝකේ තියෙනවා. එතකොට එහෙම LED එකක් හම්බුනොත් මෙන්න මේ විදිහට තමයි පත්තු කරන්නේ. පැහැදිලිද? එහෙනම් පාට වෙන්නේ කොහොමද? මොකද්ද? එහෙනම් පාටට එන්නේ කොහොමද? ඒ පාට වෙන්නේ ඇත්තටම මෙතන මේ PN සංදිය. ඒ කියන්නේ මේ LED එක වැඩ කරනකොට මේ LED එකේ තියෙන PN සංදියක් තමයි මේකෙත් තියෙන්නේ. මෙතනට දාන රසායනික ද්‍රව්‍යයක් අනුව තමයි පාට වෙනස් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද මල් වෙඩි ගැන? මල් වෙඩි? ඔව් මල් වෙඩි ගහනකොට සාමාන්‍ය මල් වෙඩිල නිකම්ම ගහුවොත් සුදු පාටයි. නිකන් ගින්දර පාට. මල් වෙඩිල්ලකට කිසිම වෙඩි බේත් විතරක් දාලා ගහුවොත් මොන පාටද පේන්නේ? ගින්දර පාට. හැබැයි අපි ඒකේ එක එක පාට ගන්න මොකද කරන්නේ? එක එක කිමිකල් වර්ගයකට රසායනික ද්‍රව්‍ය කලවම් කරනවා. කලවම් කරපුවම අපිට එක එක පාට ගන්න පුළුවන්. ඒ වගේ මේ LED එකේ මේ PN සංදිය හදනකොට එතන එක එක රසායනික ද්‍රව්‍ය කලවම් කරලා එක එක පාට නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මේක අපිට කරන්න බෑ. ඒ කියන්නේ මේ ක්ලියර් ඒ වගේ. ක්ලියර් කියන්නේ මෙන්න මේ සුදු පාටේ වගේ මෙන්න මේ විදිහේ වගේ. ඒ වගේ ප්‍රශ්න දැන් මේකනේ මේකේ සුදු පාටනේ. නමුත් ඉතින් මෙහෙම එකකදී මේ ප්‍රශ්නේ නෑනේ. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මෙහෙම LED එකක් ගත්තා කියලා. ඔය මේ වගේ එකක්. මේකේ පිටපැත්ත තමයි නිල් පාට. ඒක සුදු පාට පත්තු වෙනකොට මේක නිල් පාට එකක් විදිහට අපිට පේනවා. එන ක්‍රම දෙකකට අපිට ගන්න පුළුවන්. සුදු පාට වගේ රසායනික ද්‍රව්‍යයක් දාලා පාට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක පිටපැත්තේ කේසින් එක වෙනස් කරලා ගන්නත් පුළුවන්. හරිද? සාදකර පත් වෙන්නේ මේ අස තියෙන මේ දෙකෙන්ද පත් වෙන්නේ? අස කියන්නේ ඇතුලේ තියෙන PN සංදි. හොඳට බලන්නකෝ ඔයගේ LED පත්තු කරලා කොතනද පත්තු වෙන්නේ කියලා. අර ජංක්ෂන් එක තමයි පත්තු වෙන්නේ. අර මැද තියෙන සංදිය. ඒක ඔයගොල්ලෝ හිමින් බලන්න නිදහසකද ඉන්න වෙලාවක. හරි. තව අවස්ථාවක් ලියා ගන්න. තව එකක්. හතරවෙනි අවස්ථාව ලේසර් ආලෝකය ලබා ගැනීම සඳහා LED පාවිච්චි කරනවා. ලියා ගන්න. ලේසර් ආලෝකය ලබා ගැනීම සඳහා. ලේසර් ආලෝකය ලබා ගැනීම සඳහා. ලේසර් ආලෝකය ලබා ගැනීම සඳහා. කියන්නේ ඒක කලින් කියපු LED වල ප්‍රයෝජන. නම මොකද්ද? මේකට මල්ටි කලර් LED නැත්නම් පාට කීපයක් පත් වෙන LED මල්ටි කලර්. ඉංග්‍රීසි යන්නකෝ. මල්ටි කලර් නේ LED. මල්ටි කලර් LED. ඔය මල්ටි කලර් LED වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා පාට දෙකක් පත්තු වෙන එක තියෙනවා. සමහර ඒවා තියෙනවා පාට තුනක් පත්තු වෙන එකක් තියෙනවා. ඔව්. ඒක ලියන්නේ කොහොමද? මේ ලිව්වේ. ඒක නැද්ද? ඒක ඉන්නේ පාට දෙකද තුනද කියලා. ඔය ඉතින් මල්ටි කලර් කියපුවාම ඉතින් කියන්නේ ඉතින් කලර් පාට දෙකද පාට තුනද කියන එක කඩේට ගියාම කියන්න ඕන ඔයාලා. දැන් මල්ටි කියපුවාම ඉතින් ඒකනේ ඇත්තටම මල්ටි කලර් කියපුවාම එන්නේ කලර්ස් තුනයි 3 කලර්ස්. 3 කලර්ස්. මල්ටි කලර් කියන්නේ නෑ 2 කලර්ස් ඒකට. 2 කලර්ස් වලට කියන්නේ බයි කලර්ස් කියලා කියනවා. බයි කලර්ස්. බයි කලර්ස් කියලා කියනවා 2 කලර්ස් කියලා කියනවා. බයි කලර් B I C O L O U R S. එහෙම නැත්නම් 2. ඔය කෝකෙන් කිව්වත් ප්‍රශ්නයක් නෑ. බයි කලර්ස් කියනවා 2 කලර්ස් කියනවා. ඒතරවල පාට දෙක කියලා ගන්න පුළුවන්. හරිද? ඉවරද කියන්නකො ලියාගෙන? හරි සර්. හරි.
ඊළඟට Sir. වැද ඔව් සර් අර පාට වෙනස් වෙන එකක් තියෙනවා අග්‍ර දෙකයි තියෙන්නේ කි පාට වෙනස් වෙනවා. ඔව් ඒක LED එකක් කිව්වට LED එක ඇතුලේ සර්කිට් එකකුත් තියෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඒක සාමාන්‍ය LED එකක් නෙවෙයි. LED එකක් වගේ තමයි වලට පේන්නේ. නමුත් ඒක ඇතුලේ පොඩි සර්කිට් එකක් තියෙනවා. එතකොට ඒකට විදුලිය දුන්නාම ඒ සර්කිට් එකෙන් එක එක පාට හදා හදා අපිට පෙන්වනවා. හරිද? LED එකට අමතරව ඒකේ මොකද්ද තියෙන්නේ පොඩි සර්කිට් එකක්. හැබැයි ඉතින් ඔයාලට ඒ සර්කිට් එක ඇහැටවත් පේන්නේ නැති පොඩි සර්කිට් එකක් තියෙන්නේ. නේද? ඒක නිකන් ඇහැටවත් පේන්නේ කුඩා සර්කිට් එක. නමුත් ඉතින් එහෙම තියෙනවා. ඒවා අපි LED එකක් කිව්වට LED එකක්ම නෙවෙයි ඒක. පරිපථයක් සහිත LED. හරිද? ඊට පස්සේ අපි දැන් ලියා ගන්න ඕනේ. දැන් ලියුව මොකද්ද? ලේසර් ආලෝකය ගන්න. ලේසර් ආලෝකය කියන අහලා තියෙනවද? මොනවද දන්නේ ලේසර් ආලෝකය කියන්නේ? දැන් මේ වගේ ලේසර් ටෝච් දැකලා තියෙනවද? ඔව් සර්. හරි. ලැබ් එකේ දැකලා තියෙ. ඔව් ලේසර් වලින් මොනවද කරන්නේ? නෑ සර්. මේ ලේසර් වලින් මොනවද කරන්න පුළුවන්? මේක ඔයාලට පේන්නේ යුද්ධ වලට ගන්න. ඈ? පේනව නේද මම බිත්ති මේවා කරනවා. මේ ලේසර් කියන ආලෝකය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල ආලෝකයක් ලබා ගන්න ඕන නම්. හුඟක් වෙලාවට ලේසර් ආලෝකයෙන් කරන වැඩ තමයි ඔයගොල්ලෝ නිකන් මතක තියාගන්න. සරලම වැඩේ තමයි ඔය CD DVD වල දත්ත කියවන එක. අහලා තියෙනවද? CD දන්නව නේද? ඔයගොල්ලෝ CD DVD ඔව් ඔව්. ඒ වගේ තියෙන දත්ත ඔව් ඒක ඒවා තියෙන දත්ත කියවන්න පාවිච්චි කරන්නේ මේ ලේසර් ආලෝකය. ඒතර ලේසර් ආලෝකය ගන්නත් LED විශේෂයක් තියෙනවා මෙන්න මේ වගේ. ලේසර් LED. ලේසර් LED දැකලා තියෙනවද? නෑ සර්. ඔව් මම පෙන්නන්නම්. මේ ලේසර් LED එකක්. ඔයගොල්ලෝ මම පෙන්නන්න මෙන්න මේ වගේ එකක්. ඔම් බලන්න මම පින්තූරේ. සර් තාම අර ෆුඩ් සිටි වල තියෙන්නේ අර බඩු දාන්නේ රතු පාට ලයිට් එක ඒවල ලේසර් එතනත් ලේසර්. එතන තියෙන්නේ ලේසර් එකක්. මෙන්න මේ වගේ එකක්. දැකලා තියෙනවද? නෑ සර්. ඔව් මේක එතකොට ඒක එකක්. නෑ සර්. ඔව් ලේසර් ආලෝකේ ගන්න අවස්ථා මොනවද එකක්? CD වල DVD වල දත්ත කියවන්න. අපි ඒක ලියාගමු කොතනින්? මම ඔයාලට අහු වෙනවා. ලේසර් ආලෝකයේ සඳහා එතන යටින් ලියා ගන්න පොඩි තරුවක් දාලා CD DVD වල දත්ත කියවීමට. CD DVD වල දත්ත කියවීමට හෝ ලිවීමට. දෙකටම ගන්න මේ. කියවන්නත් ගන්නවා ලියන්නත් ගන්නවා. ඒක මොකද්ද? එහෙම කරන්නේ? මොකද්ද? නෑ මොකද්ද? ඊළඟට තව නෑ ගන්න මොකද්ද? CD DVD වල දත්ත කියවීම සඳහා. සර් එහෙම කියවන්නේ කොහොමද? ඒක මෙහෙමයි පුතා දැන් ඔය ලේසර් ආලෝකය CD එක ගත්තම CD එක හදලා තියෙන්නේ ඇලුමිනියම් ලේයර් එකක් තියෙන්නේ. ඒ ඇලුමිනියම් ලේයර් එකට ඒ ලේයර් එකේ සිදුරු විදිහට තමයි දත්ත තැම්පත් කරලා තියෙන්නේ. එතකොට ওই ලේසර් ආලෝකයෙන් පුළුවන් සිදුරු තියෙන තැන් සහ සිදුරු නැති තැන් හොයාගන්න. ඒකට තමයි ලේසර් ආලෝකය පාවිච්චි කරන්නේ. ඒක දැන් මෙහෙමයි පුතා ටිකක් ඒක විස්තර කරන්න ඕන ඔයාලට. ඔයා නිකන් ගහන්න ඉන්ටර්නෙට් එකේ ඉන්නකම how to read DVD කියලා වගේ ගහන්නකො. එතකොට ඇනිමේෂන් වගේව තියෙනවා බලන්න ඔයාලට. තේරුණාද මං කියපු එක? ඔව්. එහෙම ගහලා බලන්න එතකොට හොයා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ වගේ තව අවස්ථාවක් තමයි barcode readers මේ තියෙන්නේ. පේනවද? ඔව් තියෙන අර මේ කඩවල තියෙන්නේ. food city වල එහෙම ස්කෑන් කරද්දිම ඔව්. මෙන්න මේ වගේ පාවිච්චි ඒකත් එතකොට මේ ලේසර් ආලෝකය පාවිච්චි කරන අවස්ථාව barcode reader. මේකේ තියෙන LED එකක් තියෙන්නේ. ලියා ගන්න barcode reader. barcode reader. ඔව් මේකට සිංහලෙන් කියනවා තීරු කේත කියවනේ කියලා. ඔයාලා නිකන් ලියා ගන්න barcode reader එක කියලා ලියා ගන්නකො. ඕගොල්ලන්ගේ භාෂාවනේ ඒක කමන්නේ එච්චර ප්‍රශ්නයක් නෑ. දැන් ඕක සර් මේ මොකක් හරි ඔය තියෙන මේ පැකට් පද අංක රහස ඉරි වගේ තියෙන්නේ. ඔව් ඒක තමයි කියවන්නේ. ඒක සිට කල්ලද්දී ඒක වටිනවා. වැටෙනවා. barcode reader. මොකක්ද? barcode reader. ලේසර් ආලෝකය පාවිච්චි කරන අවස්ථාව. තව මොනවද ලේසර් ආලෝකය පාවිච්චි කරන්නේ? සමහර කැටයන් කපන්න පාවිච්චි කරනවා. කැටයන් කැපීම වලට. කැටයන් වර්ග කපන්න ලී වල, යකඩ වල, වීදුරු වල. ඒවත් කපන්නේ අර මේ අර LED වගේ එහෙම. ඔයත් ලේසර් ආලෝකය පාවිච්චි කරන්න පුළුවන්. එතනත් අපේ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වගේ අවස්ථාවලත් පාවිච්චි කරනවා ලේසර් ආලෝකය සඳහා.
ඊට පස්සේ ඊළඟ එක ලියගන්න තුන්වෙනි එක. දැන් ඔයගොල්ලෝ ලියාගත්තේ මොකද? නිවාසාලෝක කරන්න පාවිච්චි කරනවා. විසුරු වැඩවලට පාවිච්චි කරනවා. ඊට පස්සේ තව මොනවද පාවිච්චි කරනවා ලිව්වේ? කියන්නේ. ලේසර් ආලෝකය අපේ ඇඟට අහිත කරද? ලේසර් ආලෝකය ඇහැට එහෙම අහිත කරයි කියනවා. ඔයගොල්ලන්ගේ ඇහැට ලේසර් LED එහෙම මෙන්න මේ වගේව ඇහැට අල්ලන්න එපා කියලා ගහලා තියෙනවා මේකේ මේ. පේනව නේද? ඩේන්ජර් කියලා. පේන්නේ නැද්ද? මේ තියෙන්නේ. පේනවා පේනවා සර්. හරි මේක ඩේන්ජර් කියලා ගහලා තියෙන්නේ. මේ පේනවා සර්. ඔව්. අවයිඩ් යන්නේ චුට්ටක් ගස්සගේම අල්ලද්දි චෙපෙනවද? ඔව් නෑ මේකෙන් නම් කපන්න බෑ. ඒකට ප්‍රබල එකක් ගන්න ඕනේ. මේකෙන් නිකන් එළිය විතරයි වැටෙන්නේ. මේ තියෙන්නේ avoid direct eye exposure මේ තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට කෙලින්ම අල්ලන්න එපා කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා මේ එතකොට හැමට සර් අර ලේසර් තුවක්කු කියලා මොකක්ද එකක් තියෙනව නේද? ඔය හැම එකේම මේ LED එකක් තමයි තියෙන්නේ. ඒක ඇහැට හොඳ නෑ එච්චර. ඒ නිසා ඔයගොල්ලෝ ඇහැට එතකොට හැමට හැමටත් ඉතින් යම් ප්‍රමාණයකට හොඳ නෑ. මෙහෙමයි ඉතින් හැමට වඩා ඇහැ සංවේදීනේ. ඒ හින්දා ඇහැට තමයි මේ ගොඩක් බලපාන්නේ. හැමට ඉතින් එච්චර බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඇහැට තමයි ගොඩක් බලපෑමක් වෙන්නේ. මොකද ඇහැ සියුම්. ඇහැට අල්ලන්න එපා කියලා තමයි කියන්නේ. ඊළඟ අවස්ථාව ඇහැට විතරමද? හ්ම් ඇහැට විතරමද අර ලේසරේ බලපාන්නේ? ඇහැට තමයි වැඩිපුර බලපාන්නේ. ඇහැනේ ගොඩක් සංවේදී. නමුත් ඉතින් හැමටත් අල්ලන්න එපා කියලා තමයි කියන්නේ. නමුත් හැමට මෙහෙමයි. සමහර දේවල් වලට හැමට ලේසර් අල්ලනවා. ඔයගොල්ලෝ දන්නවනේ සමහර ඔපරේෂන් කරනකොට සමහරවට ලේසර් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලේසර් ආලෝකය කියන එක හොඳට විධිමත්ව පාවිච්චි කරොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒක අයුතු විදිහට පාවිච්චි කරොත් තමයි හානි වෙන්නේ. දැන් පිහියක් වුණත් එහෙමනේ නේද? පිහියෙන් හොඳ වැඩ කරන්නත් පුළුවන් නරක වැඩ කරන්නත් පුළුවන්. පිහිය හරියට පාවිච්චි කරන්න කියලා කියන්නේ. නේද? ඒ වගේ ඉතින් මේ ලේසර් ආලෝකය කියන්නේ තන්නේ ඒ වගේ. ඒ හින්දා අපි ඒක සුදුසු විදිහට පාවිච්චි කරන්න ඕනේ. කොහොමත් ඉතින් මෙහෙමයි. මේවා කෘතිම ආලෝකනේ. මේවා ඇස් වලට එච්චර හොඳ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඇස් වලට අල්ලන්න එපා ආලෝක කිව්වත් ඔයගොල්ලන්ගේවත් කවමදාවත් මේ ලේසර් මේ ගන්න එකක් වගේ හම්බුනොත් මේවා ඇස් වලට අල්ලන්න එපා. ඇස් වලට උඟ හානි වෙනවා. ඒක මේකේ ගහලම තියෙනවනේ. එහෙම මතක තියාගන්න. හරි. තාම මොනවද අපි ලියාගමු ඊළඟ? සර් මොකක් හරි හරහා බැලුවොත් අවුලක් නැහැනේ. ඒ ඉතින් මේවට වෙනම කන්නඩි තියෙනවා දාන්න. ලේසර් ගාඩ් කන්නඩි. ඒකක් දාලා බැලුවට ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒවා ඉතින් එහෙම එකක් නෑ. ඕගොල්ලෝ දැකලා තියෙනවනේ වෙල්ඩින් කරනකොට නිකම් බලන්නේ නැහැනේ වෙල්ඩින් කරන එක දිහා. නේද? වෙල්ඩින් කරන එක දිහා බලන්නේ ග්ලාස් එකක් දාලා. ඒකෝල ඒකෙන් ආරක්ෂා කරනවා. ඉතින් අන්න ඒ වගේ තියෙනවා. හරි ඊළඟට තවත් අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලෝ ලියා ගන්න ඊළඟ එක අදෝරක්ත ආලෝකය ලබා ගැනීම සඳහා ඊළඟ එක. අදෝරක්ත ආලෝකය ලබා ගැනීම සඳහා ඊළඟ ප්‍රයෝජනේ LED වලින් ගන්න. අදෝරක්ත ආලෝකය. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන අදෝරක්ත වලට මොකක්ද කියන්නේ? දන්න ඉන්න කියන්න බෑ. අඩෝද අධෝ මන් ලියන්න. අධෝ අයන්න මහ ප්‍රාණ ධෝ යන්න. අධෝ රක්ත ආලෝකය මන් ලියන්න මේක. ඉන්ෆෝරේට් හරියටම හරි. අධෝ රක්ත ආලෝකය. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්‍රා රෙඩ්. නැත්නම් IR කියලා කියනවා. ඉන්ෆ්‍රාරෙඩ්. ඒ වයින් කරන්නේ මොකද්ද? ඔව්. අධෝ රක්ත ආලෝකය. දැන් ලියා ගන්නකො. අධෝ රක්ත ආලෝකයේ බහුලවම පාවිච්චි කරන්නේ අධෝ රක්ත ආලෝකයේ තියෙන විශේෂත්වය තමයි අධෝ රක්ත ආලෝකය අපේ ඇහැට පේන්නේ. සාමාන්‍ය දැන් අනික හැම LED එකම අපේ ඇහැට පේනවනේ. නේද? අනික හැම LED එකම එළිය අපේ ඇහැට පේනවා. හැබැයි අධෝ රක්ත ආලෝකය අපේ ඇහැට පේන්නේ. හොඳම දේ තමයි මෙන්න මේක. මේකේ තියෙන අධෝ රක්ත LED එක. මොකේද? මම පෙන්නන්නේ රිමෝට් එක. ඊතර තියෙන රිමෝට් එකේ මේ ඉස්සරහා තියෙන අධෝ රක්ත LED එක. පොඩි LED එකක් තියෙනවා. ඒක අධෝ රක්ත ආලෝකය තමයි යන්නේ. මේකේ ඔයාලා මේ බටන් ඔබනකොට මෙහෙම ඔන්නෝම බටන් ඔබනකොට මේක එළිය පේනවද ඔයගොල්ලන්ට බල්බ් එකේ? නෑ. නමුත් මේකෙන් එළියක් යනවා. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට එළිය යනවද කියලා බලන්න පුළුවන් කොහොමද? භාවිතා කරන්න සිග්නල් වලටද? ඔව් මේක පාවිච්චි කරන්නේ රිමෝට් එකේ ඉඳලා ටීවී එකට සිග්නල් යවන්න. නිකන් ආලෝකය පාවිච්චි කරගත්තා නම් මහා කරදරයක් වෙනවනේ. ඔයගොල්ලෝ රිමෝට් එකෙන් channel මාරු කරනකොට ගියේ හැමතැනම එළියපත් වෙනවනේ. නමුත් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේ ආලෝකය අපේ ඇහැට පේන්නේ නැහැ. හැබැයි කැමරාවකින් බැලුවොත් පේනවා. දැන් මම මේ කැමරාවට මේක දාලා මේවා කරන්න ඕන. පේනවද? යන්තම් පේනවා සර්. යාන්තම් පේනවා. පේන සර් නිවි නිවි පත්තු වෙනවා. ඒ සිග්නල් එක තමයි නිවිනිවිපත්තු වෙන්නේ.
මම මෙහෙම ඔබනකොට පේන්නේ. එතකොට මේකෙන් යන්නේ අදෝරත්ත ආලෝකය. ඒ මේකේ තියෙන LED එකක්. මම ඕගොල්ලන්ට අදෝරත්ත ආලෝකය කියන LED එකක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ පොඩි LED එකක් මේ තියෙන්නේ. මෙන්න මේ වගේ අර වගේම තමයි. මේකට විදුලිය දුන්නාට අපිට පත් වෙනවා කියලා පේන්නේ නැහැ ඇහැට. බලන්න මොකද කරන්න ඕන? බලන්න නම් කොහෙන්ද බලන්න පුළුවන් ලේසි වැඩි. කැමරාවකින් බැලුවොත් අපිට පේනවා. පාවිච්චි කරන්නේ මොනවටද? දුරස්ත පාලක සඳහා. ආයෙක ලියා ගන්නකො අදෝරත් ආලෝකයට යටින්. අදෝරත් ආලෝක කියලා ලියාගත්තද පොතේ? ඔව් සර්. එතන ඉස්සරහින් ලියා ගන්න මෙහෙම ඇසට නොපෙනී. ඇසට නොපෙනී. ඇසට නොපෙනී. සෑඟට හානි කරයිද? නෑ අදෝරත් හානි කර නෑ. ඒක මොකද රිමෝට් එක ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. ඇහැට වුණත් හානි කර නෑ අදෝරත්. ඇසට නොපෙනී දුරස්ත පාලකවල භාවිත කරයි. දුරස්ත පාලකවල භාවිත කරයි. මොකද්ද සර්? දුරස්ත පාලකවල භාවිත කරයි. ඇසට නොපෙනේ දුරස්ත පාලකවල භාවිත කරයි. මොන LED ද? අදෝරක්ත. අදෝරක්ත. කෙටියෙන් කියන්නේ මොනවද කියලාද ඒවට? මොන LED? IR. IR LED. ඒවත් කඩේ ගන්න තියෙනවා ඔයගොල්ලන්ට ගියාම ඈ. ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික බඩු කඩේකට ගියාම ඒකත් ඔයාලට ගත්ත හැකි. ඒවත් අර වගේ මොකද්ද සර් ගන්න පුළුවන්? නෑ මේ අදෝරත්ත LED. ඇහැට මොකක් පේන්නේ කිව්වමද දන්නේ සර්? IR LED කියලා කිව්වම දන්නවා. ඒ ෂොප් එකකට ගිහලා IR LED එකක් එහෙම නැත්නම් රිමෝට් එකේ තියෙන LED එකක්. දැන් ඔයගොල්ලෝ ගාව ගෙදර කැඩිච්ච පරණ රිමෝට් එකක් තියෙනවා නම් ඔය තියෙනව නේද? ගෙවල් වල කැඩුණු රිමෝට්. ටීවී වලින් ගෙන මයික්. ඔව් සර්. ඒ වගේ එතන ගලවලා ගන්න තියෙනවා LED එකක් පොඩ්ඩක්. මේ මෙතන තියෙනවා ගලවලා ගන්න හිමින්ම. මේක කඩපුවාම මෙතන ඉස්සරහා තියෙන රිමෝට් එකේ LED එක ගලවලා ගත්තා. ඒක හරි. ඒතර ওই විදිහට අපිට LED ඔව්. සර් ඒවල වෝල්ට් කීයද? ඒක තමයි ඊළඟට මම ඒකට යනවා. ලියා ගන්න ඊළඟ මාතෘකාව LED වලට විදුලිය සැපයීම. ඒක තමයි වැදගත්ම දේ. ඊළඟ මාතෘකාව LED වලට විදුලිය සැපයීම. LED වලට විදුලිය සැපයීම. LED වලට විදුලිය සැපයීම. මොකද්ද මේ LED වලට විදුලිය සැපයීම කියලා කියන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. LED එකක් දැල්වෙන්න සුදුසුම හොඳම වෝල්ටීයතාවය. ඒ කියන්නේ LED වලට අපි කරන්ට් එක දැන් ඔයගොල්ලන්ට අත්දැකීමෙන් කියන්න බලන්න මට එක බැටරි කෑල්ලෙන් LED එකක් පත්තු කරන්න පුළුවන්ද? පත්තු කරන්න පුළුවන්. හැබැයි එළියේ යන්තම් පේන්නේ. දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? යාන්තම් ඒ කියන්නේ ඇහැටවත් පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේ වගේ බැටරි පැක් එකක් අරගෙන මේ එක බැටරි කෑල්ලකට LED එක සෙට් කරොත් එහෙම යන්තම් පේන්නේ. එක බැටරි කෑල්ලෙන් එන්නේ වෝල්ට් කීයද? 1.5යි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒකෙන් තේරුම් ගන්න කාරණා මොකද? 1.5 LED එකට හොඳට දැල් වෙන්න ඇද්ද මදිද? මදි. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ වගේ බැටරි දෙකක් ගත්තොත් එහෙම LED එකට මොකද වෙන්නේ? එළිය වැඩි. ඔව් ඇත්තටම අපි බැටරි දෙකකින් තමයි LED එකක් පත්තු කරන්නේ නේ. දැන් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පත්තු කරලා පෙන්නුවේ. ඒ කියන්නේ LED එක. එතකොට බැටරි දෙකක් ගත්තාම වෝල්ට් කීයද මෙතන? 3යි. 1.5 දෙකක් එනවනේ 3යි. සාමාන්‍යයෙන් සම්මත ගාන තමයි LED එකක එක පොඩ වෙනස් වෙනවා. ඔව්. හොඳම ගාන. ඒ කියන්නේ හොඳම වෝල්ටීයතාවය LED එකක් දැල්ලන්න පාවිච්චි කරන හොඳම වෝල්ටීයතාවය තමයි 1.8 වෝල්ට් ඉඳලා 2.7. කීයද? 1.8 ඉඳන් 2.7. මෙන්න මේ අතර පරතරය තිබ්බොත් තමයි LED එකකට හොඳම වෝල්ටීයතාවය. ඒතකොට එක බැටරි කෑල්ලක් දැම්මට මේක ගන්නත් බෑ.
දෙකක් දැම්මොත් ඇත්තටම මොකද වැඩිද මදිද? වැඩි. එකක් දැම්මොත් වැඩි ඇත්තටම. ඔය LED එකට අපි දෙක දැම්මම පත් වුණාට LED එකට දරන්න බෑ ඒක. චුට්ටක් වැඩි දශම ගානක වැඩි. සර් ඔව්. සර් මම බටන් සෙල් වලින් පත්තු කරාම හොඳට පත්තු වුණා. ඔව් ඉතින් බටන් සෙල් එකෙත් වෝල්ටේජ් එක වෙනස් වෙනනේ. බටන් සෙල් එකකත් වෝල්ට් 3ක් තියෙනවා. නේ? ඔයගොල්ලෝ දන්නවනේ. බටන් සෙල් එකෙත් වෝල්ට් 3ක් අර ලොකු ඒ වගේ. එතකොට ඒකට බටන් සෙල් එකට දැම්මත් ඒක පත්තු වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම ගාන තමයි LED එකට තියෙන්නේ 1.8 සහ 2.7 අතර තමයි හොඳම වෝල්ටීයතාවය. නමුත් අපිට 2.7 දෙන්න බෑනේ බැටරි දෙකකින්. ඒ නිසා අපි 3 වෝල්ට් දෙනවා. ඉතින් 3 වෝල්ට් දුන්නා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. එක බැටරි කෑල්ලෙන් කොහොමදත් LED එකක් පත්තු කරන්න බෑ. සමහර LED නම් පත්තු වෙනවා. නමුත් බහුතරයක් LED පත්තු වෙන්නේ නෑ නේද? නෑ. නෑ පත්තු වෙන්නේ නෑ. හේතුව තමයි වෝල්ටීයතාවය මදි. ඒ නිසා අපි උතන ලියා ගමු මෙන්න මෙහෙම පොඩි වාක්‍යයක්. LED සඳහා LED එකට වෝල්ට් 6ක් විතර දුන්නොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑනේ. බෑ පිච්චිලා යනවා. පිච්චෙනවා. අනිවාර්යෙන් පිච්චෙනවා. වෝල්ට් 6ක් දුන්නු ගමන් පිච්චිලා යනවා. අඩුම තරමේ වෝල්ට් 3 වුණත් ආයුෂ අඩු වෙනවා LED එකේ. වෝල්ට් 3ට. එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් වෝල්ට් 3ටත් අවුරුදු 100ක් පාවිච්චි කරන්න පුළුවන් නම් LED එකක් 100ක් පාවිච්චි කරන්න බැරි වෙනවා. මොකද හේතුව LED කියලා කියන්නේ විශාල කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ආලෝක ප්‍රභවයක්. අනිත් දේ තමයි LED වලට යන්නේ බොහොම අඩු විදුලියක්. අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? ගෙවල් වලට LED දාන්නේ ඒකනේ දැන්. නේද? ගෙවල් වලට LED දැම්මම කරන්ට් එක පිච්චෙන ගොඩක් අඩුයි. විදුලිය අඩුවෙන් වැය වෙන්නේ. ඉතින් ඒ වගේ වාසි තියෙනවා. අපි මේක මෙහෙම ලියාගමුකෝ. LED එකක් සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අපි මේක ලියාගමු. LED එකක් සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා LED එකක් සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා වෝල්ට් කීයක්ද? සුදුසුම වෝල්ටීයතාවය වෝල්ට් කීයකින් නම් කීය දක්වාද? 1.8 ඉඳන් 2.7. 7 දක්වා හරියටම හරි. 1.8යි වෝල්ට්. මේ දාලා තින්නේ 1.8යි වෝල්ට් සිට 2.7 දක්වා වේ. සර් අඩු වුණොත් සර් වාක්‍ය මුලින් ඉඳන් කියන්න. LED සර් එකක් වාක්‍ය මුලින් ඉඳන් කියන්නකෝ. LED එකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මම කියපු කයි වෙනස් වුණාද දන්නේ නැහැ. LED එකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වෝල්ට් මේ තිරිය දාලා තියෙනවා. 1.8ත් 2.7ත් අතර සැපිය යුතුය. සර් වෝල්ටීයතාවය අඩු වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් මේක එන්නේ නැහැ නේ. ඉතින් එළිය අඩුයි. එළිය කියන්නේ පත්තු වෙන්නේ නැහැ. 1.5ට පත්තු වෙන්නේ ඒකට හානි වෙන්නේ නැද්ද? නෑ හානි වෙන්නේ නැහැ. බල්බ් එකට හානි වෙන්නේ බල්බ් එක කියන්නේ LED එකට හානියක් වෙන්නේ නැහැ අඩු වුණාට. වැඩි වුණොත් හානි වෙනවා. ඒ කියන්නේ මේ කරන්ට් එක දැන් ඒ කියන්නේ වෝල්ටීයතාවය වැඩි කරොත් තමයි බල්බ් එකට හානි වෙන්නේ. අඩුවෙන් දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ හොඳට තියාගන්න අඩු වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ වැඩි වුණොත් තමයි හානි. එතකොට මේ නීතිය හුඟක් LED වලට බලපානවා. දැන් ඔයගොල්ලෝ මේ මෙන්න දැන් මම අර මේවට පෙන්වුවේ අදෝරත් LED එකක් පාවිච්චි කරත් ඔයගොල්ලන්ට අදෝරත් LED එකක තුනත් මේ වෝල්ටීයතාවය දෙන්න ඒ විදිහට තමයි. ඉතින් ඒ නිසා නමුත් ඉතින් සමහර LED තියෙන වෝල්ටීයතාවය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් තව LED වර්ගයක් තියෙනවා ඔය ලොකු LED ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ වගේ වෝල්ටීයතාවය වෙනස්. ඉතින් එහෙම වෙනස් වුණාම ඊට ගැළපෙන විදිහ දෙන්න මම කියන්නේ ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය ගාන. හරිද? ඒක LED වලින් ගන්න තවත් ප්‍රයෝජනයක් තමයි මෙන්න මේ වගේ LED දෙකක් තියෙනවා ඔයගොල්ලෝ. මෙන්න මෙහෙම. ඌව තියෙන අර මේ වොෂින් මැෂින් දැකලා තියෙන්නේ සර්. ඔව්. දැන් මේකේ තියෙන 8 ඉලක්කමනේ. දැන් මේකේ තියෙන 8 ඉලක්කම. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ 8 ඉලක්කම එක එක විදිහට මේ LED 8ක් LED 8 කියවට මෙතන LED තියෙනවා 7ක්. කීයක් තියෙනවද? 7ක් මේ තියෙනවා නේද? 8 ඉලක්කමකට 7ක් තියෙන්නේ. 7යි මේ දශම තිරටත් එක 8ක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ එක එක රටාවන් වලට පත්තු කරලා ඕන ඉලක්කමක් හදන්න. දැකලා තියෙනව නේද? එකේ ඉඳලා බිංදුවේ ඉඳලා 9 දක්වා ඕන ඉලක්කමක් මේකේ හදන්න පුළුවන්. මේකට ඔයාලට දන්න රිනේම තියනවද?
ඔව් මේකේ නම් තියෙනවා. මේකේ තියෙනවා පොදු ඍණ එකක් තියෙනවා පොදු ධන එකක් තියෙනවා. ඒ කියන්නේ පොදු අග්‍රේ ධන පොදු අග්‍රේ ඍණ කියලා දෙකක් තියෙනවා. එතන මේවා පාවිච්චි කරන්නේ මොනවටද? LED. ඉලක්කම් දැක්වීම. අන්න ඉලක්කම්. ඒ කියන්නේ අපිට මේවා කීපයක් මේවා ඔව්. කැල් එකේ තියෙන ඔක නේද? නෑ කැල් එකේ නම් මේක නෙමෙයි. කැල් එකේ තියෙන LED නෙමෙයි. මේවා හුඟක් වෙලාවට පාවිච්චි කරනවා එක එක දැන් මේ වගේ දෙකක් අරන් ඔය. මේ වගේ දෙකක් ඔයගොල්ලන්ට සෙට් කළා ඉලක්කම් ඕන එකක් හදන්න පුළුවන්. තේරෙනව නේද? ඔකට කියනවා මම 99 නම් අද දැහැ. මේකට කියන්නේ LED තමයි මේවට කියන්නේ SSD කියලා. මොකද්ද? 7 segment display. මොනවද කියන්නේ? ඒක ලියලා පෙන්නන්නකෝ. මේක 7 segment display කියලා කියන්නේ. එතකොට මේක සර් පත්තු කරලා පෙන්වන්න පුළුවන්ද? ආයේ පත්තු කරනවා try කරමුකෝ අපි. දැන් මේකෙදි common දැන් මේක ගත්තාම මේක මම වලට පත්තු කරලා පෙන්නන්න. දැන් මේකේ හොයාගන්න ඕනේ මේකේ තියෙනවා common පොදු ඍණ අග්‍රයක්. මොකද්ද තියෙන්නේ? පොදු ඍණ හෝ පොදු ධන කියලා තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට එක පෙන්නන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් ඉන්න මේක මේ ඔයගොල්ලන්ට දැන් ඔයාලට පේනවා ඇති මම මේක තියෙන්නේ මේ LED එක ගත්තාම මේකේ තියෙන පොදු ධන මොකද්ද තියෙන්නේ පොදු අග්‍රය ධන. එතකොට මේ පොදු අග්‍රය ධන කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට මේක පේනවා ඇති මේක මේ පේනව නේද? මෙතන තියෙනවා මේ උඩ තියෙනවා පින් 5ක්. හරි? යටත් තියෙනවා පින් 5ක්. මේකේ මේ මැද අග්‍රය තමයි ධන පොදු ධන. මම ඒකේ මැද අග්‍රයට මේකේ ධන සම්බන්ධ කරනවා බැටරිය උන්නා. මේක පේනව නැද්ද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. කොහොම සම්බන්ධ කරන්නේ? සම්බන්ධ කළා අනිත් ඒවාත් එක්ක සම්බන්ධ කරනකොට ඔන්න බලන්න. ඕක එකකට සම්බන්ධ කරපුවම පත් වෙන්නේ කොකද? මැද එක. ඊළඟට දැම්මහම දැක්කද? මේ දෙකම දැම්මහම පේනවද ඔයාලට? එක එක වෙයි. මේකට දැම්මහම මේක. එතකොට දැන් ඉලක්කමේ හැටියට අපිට සෙට් කරන්න පුළුවන් මේක. පේනවද මම පෙන් දාන එක? ඔය දැක්කද වෙන වැඩි? ඔයගොල්ලන්ට තේරුණාද කියනකො වෙච්ච දේ මේ LED එකේ? මොකද්ද උනේ අපිට පුළුවන් ඕනම ඉලක්කමක් මේකෙන් හදන්න. ඒ විදිහට පත්තු කරලා මේකේ ඕන ඉලක්කමක් අපිට සෙට් කරලා පත්තු කරන්න පෙන්වන්න පුළුවන්. සර් දැන් ඔතන මේ අර බටන් එකක් වගේ තියෙනවා නේද? ඔව්. එතනම එකක් තියනවද එහෙම? නෑ මෙතන බෑ මේ බටන් එක නෙමෙයි මේ තියෙන්නේ මොකක්ද දන්නවද මේ තියෙන දශම තිත. දශම තිතෙත් එහෙම පත් වෙනවද? ඔව් දැන් ඒකත් පත් වෙනවා. ඒකටත් එක අග්‍රයක් තියෙනවා. ඒකට දුන්නාම ඒකත් පත් වෙනවා. අපි දශම තිතත් පත් වෙනවා. මේ තියෙන දශම තිත පෙවුන්නේ නැද්ද ඔයාලා? ඔන්න දශම තිත ඔය. පේනවද? ඔව් පත්තු කරන්න සර්කිට් තියෙනවා වෙනම. ඔව් මේක නිකන් පත්තු කරන්න බෑ. සර් ඔය කලෙදීද? ඔව් මේක කඩේ ගන්න තියෙනවා. මේව නිකන් පත්තු කරන්න බෑ. මේක පත්තු කරන්න අනිවාර්යයෙන් මොකක්ද ඕනේ? මේක සර්කිට් එකක් පත්තු කරනවා. ඔයගොල්ලෝ දැනට මතක තියාගන්න මෙන්න මෙහෙම LED වර්ගයක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා පාවිච්චි කරනවා. හරිද? ඒ හින්දා ලියාගන්න SSD ලියාගන්න. SSD මේ ෆෝන් එක charge කරලා මේ ගන්නකොද අම්මා? SSD ලියාගන්න SSD 7 segment display ඒවත් අපිට ඉස්සරහට ඕන වෙනවා SSD 7 segment display segment display පොඩි අට ඉලක්කමක් ඇඳ ගන්න මෙතන ඔයගොල්ලෝ මෙන්න ඔහොම ඔන්නම අට ඉලක්කමක් ඇඳ ගන්න කුඩා එක අදකේක මට සිග්නල් එකක් දෙන්න සර් ඔව් කියන්නේ
ඒකෙන් 4 හදන්නේ කොහොමද? ඒකෙන් 4 හදන්න පුතා මෙහිමයි. දැන් එතකොට අර 4 එන විදිය දැකලා තියෙනව නේද? ඔර්ලෝසු වලම 4 වැටෙන විදිය. හතර ඔව් හදනවනම් සර්. 4 හැදෙනවා නම් මෙහෙම. මේකයි මොකක්ද වුණා? මේකයි මේ ටික මොකක්ද වුණා? මේම 4 වෙයි. කොහොම? එතකොට මේකයි මෙහෙම 4. 3 හදන්න ඕන නම් මෙහෙම. මේ 3 පත්තු කරා නම් 3. තේරෙනව නේද ඔයාලට? දෙක නම් මෙහෙම. හරි. මේ විදිහට පත්තු කරනවා. සර් ගන්න. ඒතර අපිට ඕන ඉලක්කම බෝල් කීයක් දෙන්න ඕනද? වෝල්ට් 3යි. උපරිම. සර් ගන්න. ඇඳ ගන්න එකක් ඇඳ ගන්න. ගොඩක් ඕනේ එකක්. 8 ඉලක්කම ඇඳ ගන්නවා මේක ඇඳ ගන්නකො. ඒතර ඔයගොල්ලෝ දන්නවනේ මේකෙන් ඕන එකක් හදන්න පුළුවන් කියලා. නේද? මේ ඔව්ද? එකක් තෝකක් ගන්නද? මේක නම් ඉතින් දැම්ම ගන්න එපා මං කියන්නම් ඔයගොල්ලන්ට ඕන වෙනකොට. දැම්ම අපි දැම්ම මේක දාලා සකිට හදන්නේ නැහැ නේ. දැම්ම ගන්න එපා. තව ඉතින් මොකද්ද? තෝක Google එක සර්ච් කරාම එනවද? එනවා SSD කියලා සර්ච් කරන්නකෝ. SSD 7 segment display. මේ මම වචනේ දාලා තියෙන ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම සර්ච් කරා. ඒවට තියනවා නේද සෙන්සර්? ඔව් ඒ සෙන්සර් තියෙනවා. ඉතින් අපිට සර්කිට් මේකේ හදන්න පුළුවන් එක එක දේවල්. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් ඔයාලට ඈ. දැන් මේක අඳගත්තද? ඉවරද? හරි. දැන් එතකොට අද මොනවද අපි කතා කරේ කියන්නකෝ. මොනවා ගැනද ඉගෙන ගත්තේ? අද අපි ඉගෙන Diode. ගත්තා ඩයෝඩ්. ඔව් විවිධ ඩයෝඩ් වර්ග. ඩයෝඩ් ඉගෙන ගත්තා. ඊපස්සේ LED මේ ඉගෙන ගත්තා. ඔව්. එතකොට අපි ඩයෝඩේ ක්‍රියාකාරීත්වය දන්නවා දැන් නේද? විවිධ වර්ග ඩයෝඩ් ගැන දන්නවා. ඩයෝඩ් පාවිච්චි කරන්නේ මොනවටද කියලා දන්නවා. ඊට පස්සේ ඕගොල්ලන් ලබන සතියේ ගෙදර ඉඳන් වැඩක් තියෙනවා. ඕගොල්ලෝ හැමෝම හොයන්න LED වලින් ඩයෝඩ් වලින් කරන්න පුළුවන් තව දේවල් මොනවද? තව මොන වගේ වර්ගයේ LED තියෙන්නේ? ඒ වගේ LED වල ඩයෝඩ් වල පින්තූර දැන් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ ඒ වගේ දේවල් ඔයගොල්ලෝ හොයන්න පුළුවන්ද කරන්න? ඔව් සර්. හරි. හොයලා මට ඒවා මගේ WhatsApp එකට එවන්න. එහෙම නැත්නම් group එකට දාන්න එපා මට එවන්න. පෞද්ගලිකව මට එවන්න. මම group එක disable කරලා තියෙන message දාන්න බැරි වෙන්න. ඔයගොල්ලෝ එවන දේවල් ඔක්කොම මට එවන්න. මගේ නම්බරයට එවන්න. ලයික් කරන්න ඕනි දේවල් මුල ඉඳලා කියනවද? මොකුත්ම නැහැ. ඉතින් තොරතුරු හොයන්න තව ඩයෝඩ් ගැන. හරිද? ඊට පස්සේ අපි ලබන සතියේ කතා කරනවා මොනවද දන්නවද? ට්‍රාන්සිස්ටරය. මොකද්ද? ට්‍රාන්සිස්ටර්. දැන් ඔය ට්‍රාන්සිස්ටරය ගැන කතා කරනකොට සර්කිට් හදන්න බෑ. හේතුව තමයි ට්‍රාන්සිස්ටරය තමයි සර්කිට් හදන්න පාවිච්චි කරන ප්‍රධාන උපකරණය. අපි ලබන සතියේදී ට්‍රාන්සිස්ටරය ගැන කතා කරලා ලබන සතියේ ට්‍රාන්සිස්ටරය ගැන ඉගෙනගෙන ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. හරිද? ඊට පස්සේ සර්කිට් එකක් හදනවද? ඊට පස්සේ තමයි අපි සර්කිට් හදන්න ගන්නේ ට්‍රාන්සිස්ටරය ගැන ඉගෙනගෙන. ඒ හින්දා ඕගොල්ලෝ ලබන සතිය වෙනකොට මම ඒක ඉගෙන ගත්තට පස්සේ ඊළඟ දවසේද? ඔව් ඊළඟ දවසේ අපි හදමු. එතකොට ට්‍රාන්සිස්ටරය ගැන ඉගෙන ගත්තට පස්සේ අපි සර්කිට් හදන්න කලින් ඕගොල්ලෝ ට්‍රාන්සිස්ටර් කීපයක් ගන්න. මම ලිස්ට් එකක් දුන්නා නේද? ඒක ගන්න. ඊට පස්සේ අපි ඒ ටික අරගෙන ඔව් මේවද? අන්න රයිට්. ඒව තමයි කළු පාට පින් තුනක් තියෙන්නේ. ඒව තමයි ට්‍රාන්සිස්ටර්ස් කියලා කියන්නේ. මම ඔයගොල්ලන්ට දුන්නා ලිස්ට් එකේ ගන්න. මෙන්න මේ වගේ පොඩි කළු පාට එකක් නේ. මෙන්න මේ වගේ එකක්. එතන මේව ගැන මම කතා කරනවා. අපි සර් රොව ගන්නවා ටික දානවා මම ලිස්ට් එක අහපව් දාන්නම්. මම අහපව් ලිස්ට් එක. එතකොට ඔයගොල්ලෝ මේ ලිස්ට් එක බලලා ඒ බඩු ටික ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කියන්නේ ඊළඟ දවසේ අපි ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්නවා. ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙනගෙන තමයි අපි ට්‍රාන්සිස්ටර් සර්කිට් හදන්නේ. හරිද? එහෙනම් ඔයගොල්ලෝ පුළුවන් ට්‍රාන්සිස්ටර් ගැන තොරතුරු හොයන්න. කරලා එන්න. මොනවද ගැටලු තියෙනවද? ඔව්. කියන්න ගැටලු තියෙනවද කියන්න. සර් මේ LDR එක මොකටද? ඒක අපි ඕන ඉස්සරහට ගමු. ඉස්සරහට අපිට හදන්න ඕන වෙනවා LDR එකකින්. ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්න. එතකොට මේක මොකටද? ඒකත් අපිට ඕන වෙනවා. කොහොම දැනට තියාගන්න. මම ඔයගොල්ලන්ට ගන්න කිව්වට අපි මේ අවස්ථානුකූලව ගමු. දැනට ඔය බඩු ටික තියාගන්න. මම එක එක වෙලාවට ඔයගොල්ලන්ට කියන්නම් ඒව ගන්න කියලා. එහෙමනම් අපි මෙහෙම කරමු. දැන් ඔයගොල්ලන්ගේ තේරිච්ච නැති අය ඉන්නවනම් අපේ රෙකෝඩින් එක බලන්න. මොනවා හරි ගැටලුවක් ඔව්. සර් රෙකෝඩින් එක කොහොමද ගන්නෙ? මම රෙකෝඩින් එක හෙට දාන්නම්. හෙට උදේ ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලෝ ගෲප් එකේ බලන්න.
ඊට පස්සේ අපි ලබන සතියේ මම කරන්න ඕන නෝට් එහෙම තියෙනවා ඒවත් ගෲප් එකට දාන්න. බලලා ඉවර වෙලා අපි මේ ඉස්සරහට කරගෙන යමු. ගැටලු තියෙනවනේ මට ඔයගොල්ලෝ පෞද්ගලිකව කතා කරලා හරි අහන්න. මගේ ෆෝන් නම්බරේ තියෙනව නේද? ඔව් සර්. තියෙනවනේ ප්‍රශ්නයක් තියෙනවනේ මට පෞද්ගලිකව කතා කරලා අහන්න. මොකද ඔයගොල්ලෝ පෞද්ගලික ගැටලු තිබ්බොත් ඔය ඉලෙක්ට්‍රොනික සම්බන්ධ මට පෞද්ගලිකව කතා කරලා අහන්න. ක්ලාස් එක දායිද හරි අහුවත් ප්‍රශ්න පස්සේ අහුවට කොහොමද? හරිනේ. එහෙනම් අපි අද නතර කරමු නේද? හරිද? එහෙනම් ඔක්කොම සුබ රාත්‍රියක් වේවා ඈ. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අයිබෝන් Thank you sir. thank you sir මම ඉතෝන ගන්නවා මේක